Good afternoon. මම හිතන්නේ මීට ඉස්සෙල්ලා අපි මූලික දවස් තුනේ මම කරා. ඊට පස්සේ අනිත් රුවන්ස් ඔයගොල්ලන්ට කරන්න ඇති ගිවිසුම් නීතිය සහ අනිත්කුත් මාතෘකා කීපයක්. ඊට පස්සේ අපි අද නැවත පටන් ගන්නවා බැංකු නීතියට එන්න මූලික කරුණු ටික. ඒකෙදී බැංකු කරු සහ ගනුදෙනු කරු කියන්නේ කොහොමද කියන එක. ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු මේකෙදී මොනවද අපි මේකෙදී ඉගෙන ගන්න තියෙන කාරණා ටික කියලා. ඉතින් විශේෂයෙන්ම බැංකු කරු සහ ගනුදෙනු කරු කියනකොට ඔයගොල්ලන්ට පොඩ්ඩක් ඒකේ අවුට්ලයින් එක ගැනත් මම පොඩ්ඩක් කියලා දෙන්න ඕනේ. මේකෙදී විශේෂයෙන්ම දැනගන්න ඕන කාරණා කීපයක් තියෙනවා. අපි මෙතෙන්දී බැංකු කාර්යය කියන්නේ කවුද කියන එකේදී සහ ගනුදෙනු කරු කියන්නේ කවුද කියන එක. දැන් අපිට මේකේ අර්ථ ගොඩාක් තියෙනවා. දැන් ඔයගොල්ලන්ට හෑන්ඩ් අවුට්ස් දෙකක් මම ප්‍රසන්ට් කරලා තියෙනවා මෙතෙන්දී. මෙන්න මේ හෑන්ඩ් අවුට් එක පොඩ්ඩක් ගන්නකො බලන්න. මේකට ඉස්සෙල්ලා එක වෙන්න ඕනේ. ඔව් සෝරි. අපි ඉස්සෙල්ලා එකක් තරම් බලමු. ඒකෙදී දැන් මේකේ අවුට්ලයින් එක තියෙනවා. අපි ඉස්සෙල්ලා අවුට්ලයින් එක බලලා ඉමු. ඒක තමයි මම හිතන්නේ වඩාත් හොඳ. දැන් මේ ටොපික් එක ඉතාම වැදගත් ටොපික් එකක් බැංකු නීතිය ඉගෙන ගන්නකොට. දැන් මේ වෙනකොට ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා මොනවද ගිවිසුම් නීතිය. ගිවිසුම් නීතිය ඉගෙන ගත්ත අය වශයෙන් විශේෂයෙන්ම මේකදී දැනගන්න ඕන කාරණා කීපයක් තියෙනවා මෙතෙන්දී. ගිවිසුම් නීතියේදී අපි දන්නවා offer acceptance කියන එක ඔයගොල්ලෝ හොඳට මේක සිලෙක්ටබල් වන්සර්ත් එක කරන්න ඇති. මොකද අපි දෙන්න ඩිස්කස් කරලා මේ ලෙසන්ස් ඔයගොල්ලන්ට හදලා දෙන්නේ. හදලා කතා කරන්නේ. ඉතින් එතකොට බොහොම හොඳ කෝඩිනේෂන් එකක් තියාගෙන අපි යන්නේ. සර්ලා දෙන්නෙක් ආවයි කියලා ඒක ගැටලුවක් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ කොයි වෙලාවකවත්. මොකද අපි දෙන්නගේ දේවල් ඉතා වැදගත් වෙනවා ඔයගොල්ලන්ට මේ විභාග ආදියේදී. පසුව තේරෙයි. ඉතින් මෙතෙන්දී දැන් බැංකු කරු කියන කෙනාත් ගනුදෙනු කරු කියන කෙනාත් ගැන මේ 6 වෙනි සතියේදී ඔයගොල්ලොත් එක්ක කතා කරනවා. ඊට පස්සේ ඊළඟ සතියේදී බැංකු නීතිය අපි ස්ටාර්ට් කරන්න තියෙන නිසා මේක හොඳින් තේරුම් ගන්න. එතකොට මේකෙදී දැන් බැංකුවේ වැඩ කරන අයත් ඉන්නවා මේ අතරේ මේ සවන් දීගෙන මෙය නරඹමින් ඇති කියලා මම හිතනවා. ඒකෙදී විශේෂයෙන්ම බැංකුවේ ඉන්න අය නම් බැංකුවේ කරන කටයුතු ගැන හොඳ දැනුමක් සාමාන්‍ය දැනුමක් තියෙන්න පුළුවන් නැති වෙන්නත් පුළුවන්. මොකද හැම කෙනාම ශාඛාවක වැඩ කරන්නේත් නැහැ. හැම කෙනාම චෙක්පත් මුදල් එක්ක ගනුදෙනු කරන්න ලැබෙන්නේත් නැහැ. බැංකුවේ විවිධ අංශ තියෙන නිසා. දැන් human resource HR එකේ වැඩ කරන්න ඉන්න පුළුවන්, මාකටිං, ඒ වගේම back office, accounting ඒ වගේ තැන් තියෙනවා. නමුත් කෙසේ වෙතත් බැංකුවක කරන කටයුත්ත බැංකු කරු කියන්නේ කවුද, ගනුදෙනු කරු කියන්නේ කවුද කියන එක විශේෂයෙන් දැනගන්න ඕනේ. ඒකට හේතුව වන්නේ ගනුදෙනු කරු තමයි අපේ ඇසට් එක. අපේ වත්කම ගනුදෙනු කරු. ඒක ගනුදෙනු කරු කියන්නේ කවුද කියන එකත් මොකද එයාගේ සල්ලි තමයි අපි ඩිපොසිට් කරන් ඉන්නේ. ඉතින් අපිට හොඳ සේවාවක් එයාට සැලසීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ සේවාව අපිට හරියට සැලසුවේ නැත්නම් ගනුදෙනු කරු අපේ බැංකුවත් එක්ක ඉන්නේ නැහැ. ඉතින් මේක නිසා මේ සම්පූර්ණ ඔයගොල්ලන්ට විග්‍රහ කරනකොට මේකෙදි බලන්න පළවෙනියටම මේ සම්බන්ධ බැංකු කරුවන් අතර පවතින සිරිත් මත ඒ වගේම ව්‍යවහාරයන් මත ඒ වගේම අයිතිවාසිකම් හා යුතුයකම් වලින් සමන්විත සංකීර්ණ සම්බන්ධතාවය මේ දෙන්න අතර තියෙන සම්බන්ධතාවය කොහොමද කියලා ඇහුවොත් ඒ සිරිත් මත වෙන්න පුළුවන් ව්‍යවහාරයන් මත වෙන්න පුළුවන් අයිතිවාසිකම් සහ යුතුයකම් වලින් සමන්විත සංකීර්ණ සම්බන්ධතාවය දැන් ෆොලි versus හිල් කියන නඩුවේදී මේක කළා මේ සම්බන්ධව ඔයගොල්ලන්ට තව ඉදිරියේදී තව දේවල් අපි මේ අවුට්ලයින් එක තමයි විශේෂයෙන්ම මේ දැනගන්න යන්නේ මෙතෙන්දී. ඊළඟට මේ දෙන්න අතර තියෙන ගිවිසුම් සම්බන්ධතාවය. ඉක්මනින් මේ අවුට්ලයින් එක මෙන්න ගිවිසුම ණයගැතියෙකු සහ ණයහිමියෙකු අතර සම්බන්ධතාවයට හා සමාන බව එකක්. එතකොට දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් මොකද්ද මේ කවුද ණයගැතිය කවුද ණයහිමියා කියන එක. ඒක තමයි වැදගත් වෙන්නේ. දැන් ණයගැතියෙක් මම මෙතෙන්දි මේක පොඩ්ඩක් ඔයගොල්ලන්ට අර්ථ දක්වන්නම් විශේෂයෙන්ම වෙනද මම ක්ලාස් එක අපේ ෆිසිකලි මෙහි කරන කාලවල වල නම් අපි බොහෝ උදාහරණ අරගෙන අපි අපේ ස්ටුඩන්ට්ස්ත් එක්ක මේක කතා කරනවා.
නමුත් අපි මෙතෙන්දී විශේෂයෙන් දැනගන්න ඕනේ මේ නඩු තීන්දුව දෙකක් දැනටමත් ඕගොල්ලන්ට මේ තිරේ දිස්සනවා. එකක් පොලි versus හිල්, අනිත් එක ජෝකිම්සන් versus ස්විස් බැංක් කෝපරේෂන්. ඉතින් මේ සෙක්ෂන් එකෙන් අනිවාර්යයෙන්ම ප්‍රශ්න තියෙන එකක්. ඒක නිසා ඉතාමත් උනන්දුවෙන් මේක හොඳට අහගන්න ඕනේ. මා නිතරම කියන ඕගොල්ලන් නෝට් පොතක් සහ පෑනක් ළඟින් තියාගන්න. මම මේ කියනකොට විශේෂ වශයෙන් නෝට්ස් අවශ්‍ය නම් ඒකත් ඔයගලන්ට තව කියන්න පුළුවන් මීට අමතරව. නමුත් මම ඔයගලන්ට අවශ්‍ය සම්පූර්ණ නෝට්ස් ලෑස්ති කරගෙනම තමයි මේ දේශන පවත්වන්නේ. එතකොට දැන් පේනවා ගිවිසුම් සම්බන්ධතාවය ණය ගැතිය. ණය ගැතිය කියන්නේ දැන් ඔයා කාගෙන් හරි සල්ලි එල්ලකෝ. ඔය අය යම් කෙනෙක්ගෙන් සල්ලි එල්ල ගත්තොත් අපි යාට සල්ලි දෙන්න ඕනේ. සල්ලි දෙන්නේ සල්ලි තියෙන එක්කෙනානේ. එයා ණය හිමියා. අපි ණය ගැතියා. ඒ කියන්නේ ගනුදෙනුකාරයෙක් බැංකුවෙන් ලෝන් එකක් ගත්තොත් කවුද එයා? එයා ණය ගැතියා, බැංකුවේ ණය හිමියා. දැන් ගනුදෙනුකාරයා ඇවිල්ලා සල්ලි ඩිපොසිට් කරපුවාම බැංකුව තියන් ඉන්නේ ඒගොල්ලන්ගේ සල්ලි. ඒගොල්ලෝ ඉල්ලපු වෙලාවට අපි දෙන්න ඕනේ. එහෙනම් එතෙන්දී ණය හිමි යා වෙන්නේ ගනුදෙනුකාරයා. දැන් ඔයගොල්ලන්ට පේනවා. එයා ලෝන් එකක් ගත්තොත් බැංකුව ණය හිමියා වෙනවා. එයා සල්ලි ඩිපොසිට් කරොත් ගනුදෙනුකරුවා ණය හිමියා. ඒක ණය ගැති ණය හිමි සම්බන්ධතාවයන් මේ දෙන්න අතර තියෙනවා. හැබැයි අපි මේකෙදී කාරණයක් දැනගන්න ඕනේ. තව ඉදිරියට යනකොට නෝට්ස් එක මම කියලා දෙන්නම්. අපි මේ කෙනෙක්ගෙන් අපිටම රුපියල් 5000ක් ඉල්ලගත්තා. එතකොට ඒ දුන්නෙක් කෙනා ණය හිමියා වෙනවා, මම ණය ගැතිය වෙනවා. නමුත් ඒ තියෙන සම්බන්ධතාවයට වඩා ටිකක් සංකීර්ණ සම්බන්ධතාවයක් තමයි බැංකුකරු සහ ණය හිමියෙකු අතර ගනුදෙනුකරුවා අතර තියෙන සම්බන්ධතාවය. අන්න ඒකයි මූලික වශයෙන් ඔයගොල්ලෝ දැනගන්න ඕන කාරණේ. ඉතින් තව දුරටත් යනකොට අපි ওই සම්බන්ධතාවය ගැන සාකච්ඡා කරනවා. ඊළඟට බැංකුකරුවේද පැවරීම කියන වගකීම් මොනවද? දැන් ඔයගොල්ලෝ දන්නවා බැංකුවකට අපි බැංකුවේ දොරෙන් ආපු වෙලාව ඉඳලා ගනුද එතන ඉස්සරහා පෙළේ ඉන්නවා ටෙලර්ස්ලා. එහෙම නැත්නම් කැෂියර්ස්ලා ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ගියාම ඔයගොල්ලන්ගෙන් අහලා මොනවද කරන්න ඕනේ අපි? ඒගොල්ලෝ කියනවා මට චෙක් එකක් ඩිපොසිට් කරන්න ඕනේ. ඉතින් පොලිම වල හදලා තියෙනවා. එක විදියට තියෙනවා. එක්ක බෙල් කරනවා. එහෙම නැත්නම් රිසිට් එකක් දෙනවා. ඒ තැනට ගියාම. එතකොට එක් විවිධ කාර්යයන් මේ කවුන්ටර්ස් වලින් කරනවා. දැන් සමහර බැංකුවල එළිය හදලා තියෙනවා ඩිපොසිට් මැෂින්ස්. ඉතින් ඕන එකක් කැමති දෙයක් බැංකුවට ගනුදෙනුකාරට කරන්න ඉඩ දීලා තියෙනවා. ඕනනම් කවුන්ටරෙන් ඇවිල්ලා සල්ලි දාන්නත් කියනවා. සමහර වෙලාවට ඕනනම් ඩිපොසිට් මැෂින් එකක දාලා යන්නත් පුළුවන්. ඉතින් ඔය ඕන විදිහින් කරගන්න පුළුවන්. ඉතින් බැංකුවල දෙන වගකීම් හැටියට මෙතන පෙන්නනවා ගනුදෙනුකරුවන්ගේ චෙක්පත් වලට ගෙවි. චෙක්පත් සහ වෙනත් මූල්‍ය උපකරණ ගනුදෙනුකරුවන්ගේ ගිණුම් වලට රැස් කිරීම. මේ රැස් කරනවා කියන්නේ මොනවද? දැන් බැංකුවේ ඕනම වෙලාවක ගනුදෙනුකරුවේ ඊළඟ ප්‍රශ්න තමයි ගනුදෙනුකරුවේ ඒ වෙන්න ඕනේ නම් එයා ගිණුමක් ඕපන් කරන්නම ඕනේද කියන කාරණේ. දැන් ඔයාලටත් තියෙන්න පුළුවන් මේ වෙනකොට එක එක ගිණුම් වර්ග. අපි හිතමු සේවිංස් account එකක් තියෙනවා කියලා. සමහර අයට ජංගම ගිණුම්. ඉතින් අපේ accounts ගැන ඔයගොල්ලෝ මෙතෙන්දීම පොඩ්ඩක් දැනගන්න ඕනේ. විශේෂයෙන්ම බැංකුවක accounts වර්ග තියෙනවා. ඉතිරි කිරීමේ ගිණුම්, ඒ වගේම ජංගම ගිණුම්, ස්ථාවර තැන්පතු ගිණුම්. මේවා විවිධ බැංකුවල විවිධ නම් වලින් තියෙනවා. එතකොට ලදරුවන්ට ගිණුම් වෙනම තියෙනවා, කුඩා දරුවන්ට. එතකොට එක එක නම් වලින් ඒවා හඳුන්වනවා. ඒවා ඇත්තටම මූලික වශයෙන් ගත්තොත් ප්‍රධාන වශයෙන් ඉතිරි කිරීමේ ගිණුම්, ජංගම ගිණුම්, ස්ථාවර තැන්පතු ගිණුම්. ඉතින් මේවට විවිධ නම් තියෙනවා. ඉතින් ඒ ආදි වශයෙන් තියෙනවා. ඊළඟට තමයි දැන් ගනුදෙනුකරුවෙක් දැන් වාගේ අයියා හරි සහෝදරයෙක් හරි යාළුවෙක්ගේ හරි account එකක් ඕපන් කරන්න එනවා. ඉතින් ඒක ඕපන් කරාන් පස්සේ එයා සම්බන්ධව එයාගේ account එකට ඇවිල්ලා ලක්ෂයක් දැම්මනම් ඒ ලක්ෂය දැම්මෙන් පස්සේ එයා ගැන කිසි කෙනෙකුට ඔයගොල්ලන්ට කියන්න අයිතියක් නැහැ. මොකද ඒ සම්බන්ධතාවයේ තියෙන්නේ ඒ තැන්පත් කරපු ගනුදෙනුකරු සහ බැංකුව අතර. එහෙනම් බැංකුවේ තියෙන විශාල වගකීමක් තමයි ගනුදෙනුකරු පිළිබඳ රහස්‍යතාව රැකීම. ඒ වගේම තමයි දැන් පිට සාමාන්‍ය ගනුදෙනුකරුවන්ගේ මම ඔයාලට ආයි ණය දෙන්නේ නැහැ. ඔයයි මගේ තියෙන සම්බන්ධතාවය අදින් ඉවරයි. ඒ පුද්ගලිකව ඒක කියන්න පුළුවන් වුණාට අපිට එකපාරට නවත්තන්න බෑ ගනුදෙනුකරුවෙක් අපෙන් අයින් කරන්න බෑ. ගිණුම් වැසීමට සාධාරණ කාලයක් දෙන්න ඕනේ කියලා ඒක සඳහන් වෙලා තියෙනවා. ඒක බැංකුකරුවේද වැගෙන වගකීම. දැන් ගනුදෙනුකරුවටත් වගකීම් වගේක් තියෙනවා. දැන් මේවා විස්තර වශයෙන් අපි මේ අවුට්ලයින් එකෙන් පස්සේ මා කියලා දෙනවා. අපි එකින් එක බලමු නඩු තීන්දුවත් එක්ක ඒ සියලුම විස්තර ඔයගොල්ලන්ට හොඳින් අහගන්න පුළුවන් වෙයි. හැබැයි මේ හැම කරුණක්ම ඔයගොල්ලන්ගේ විභාගයට වැදගත්. මේ ෂෝට් නෝට් එකත් ඉතාම වැදගත්.
මතක තියාගන්න. දැන් මේක ඇත්තටම ප්‍රසන්ටේෂන් විලාසින් මට දෙන්න පුළුවන්. අර නිකන් කොටුවක් දාලා අර ඒකම තමයි මම මේ අරන් තියෙන්නේ. දැන් මේක මම උගන්වනකොට අපි ප්‍රොජෙක්ටර් එකකින් බෝඩ් එකට ගහලා මේක වෙන වෙනම පෙන්නනවා. ඉතින් මම ඊට වඩා වෙනස් විදිහකට පොඩ්ඩක් හදුවා හොඳට පේන්න. දැන් මුදල් ගනුදෙනු කරුවක පැවරීම තමයි මේ ටික බලන්න. මුදල් ආපසු ලබා ගැනීමට ලිඛිත ඉල්ලීමක් කරන්න. දැන් මගේ සල්ලි දැන් මට දෙන්න. එතකොට ඒක අපි ඉල්ලීම කරන්නේ අපි චෙක් පතක් ලියනවා. එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ පාස්පෝර්ට දෙනවා. පාස්පෝර්ට දුන්නාම ඒකෙන් අහන මෙච්ච කොච්චරක් ඕනේද කියලා. එතකොට ඒක අපි ක්‍රෙඩිට් ස්ලිප් එක ලියලා මට රුපියල් 10000ක් ඕන නම් 10000යි කියලා ලියලා අසම් කරලා දෙනවා. එතකොට ඒගොල්ලෝ සල්ලි දෙනවා. දැන් චෙක් එකක් නම් 10000යි කියලා ලියලා දෙනවා. ඉතින් මේ චෙක් පත් පිළිබඳ නීතිය හොඳින් ඔයගොල්ලන්ට අහන්න පුළුවන් වෙයි. අපි චෙක් පත, විනිමය බිල් පත, ඒ හා සම්බන්ධ නීතිමය ක්‍රියාකාරකම්, නීතිමය තියෙන ගැටලු හැමදේම සාකච්ඡා කරනවා. එතකොට ඔයගොල්ලෝ හොඳට ඒක ඉගෙන ගන්න ඕනේ පළවෙනියටම. ඉතින් අපි මං රුවන් සර්ත් එක්ක එකට කරන්නේ. ඉතින් මොකද ඒක අපි දෙන්නටම පහසුයි, ඔයගොල්ලන්ටත් හොඳයි. ඉතින් එතකොට ඒ විදිහට තමයි කරන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ ලෙක්චර්ස් දෙකම ඉතාම වැදගත්. අපි දෙන්න ඒක සාකච්ඡා කරලා කරගන්නේ අපි දෙන්නටම පහසු වෙන විදිහට. ඔයගොල්ලන්ටත් විවිධයි. එතකොට ඕන කෙනෙක්ගෙන් අහන්න පුළුවන් ඕන දෙයක්. එතකොට අනිත් එක තමයි චෙක් පත්වල වංචනික වෙනස් වීම කිරීමට ඉඩ නොතබා ඒවා සකස් කළ යුතුයි. මම මේවා ඔයගොල්ලන්ට බෝඩ් එකේ පොඩ්ඩක් තා පොඩ්ඩකින් පෙන්නන්න. වංචනික ක්‍රියා කිරීමට නොකර වෙන විදිහට කරන්න ඕනේ කියන එක. අපි නෝට් එකත් එක්කම ඒක කරන්නම්. දැන් මේ අවුට්ලයින් එක හොඳට බලන්න. බැංකුකරුවන්ගේ සේවයට සාධාරණ ගාස්තුවක් ගෙවිය යුතුයි. අන්න. ඉතින් අපි ඕනම වැඩකට ගාස්තුවක් ගන්න ඕනේ. ඒකට බැඳිලා ඉන්නවා. හතර වෙනුව කියනවා ගෙනුම් ආශ්‍රිතව යම් වංචාවක් ගැන දැනගැනීමට ලැබුණු වහම බැංකුවට දැනුම් දෙන්න ඕනේ. ඊළඟට දාලා තියෙනවා මැක්මිලන් රීතිය, ග්‍රීන්වුඩ් රීතිය. කෙලින්ම විභාගයට අහනවා. මැක්මිලන් රීතිය කියන්නේ කොහොමද? ග්‍රීන්වුඩ් රීතිය කියන්නේ මොකක්ද? ඒ ආදී වශයෙන් මේවා රීතින් උනේ කොහොමද? ඉතින් මේවා හැම එකකටම තියෙනවා නඩු තීන්දුවක්. ඉතින් දැන් මෙතනින් පස්සේ ඔයගොල්ලන් නඩු තීන්දුව කීපයක් වගේ ඉගෙන ගන්න වෙනවා. අපි මීට පෙර දැන් ගිවිසුම් නීතියේදී ඔයගොල්ලෝ නඩු තීන්දුව කීපයක් අහන්න නැති. ගොඩාක් නඩු තීන්දුව අවශ්‍ය වෙන්නේ නැහැ. මේක ලෝ එන්ට්‍රන්ස් මොකද්ද ලෝ කොලෙජ් එකේ පළවෙනි අවුරුද්ද එක්සෑම් එක වගේ එකක් නෙවෙයිනේ. එහෙම නැත්නම් ෆැකල්ටි ලෝ ෆැකල්ටි එකේ එක්සෑම් එකක් නෙවෙයිනේ. ඒක නිසා මේකෙදි ඒ තරම් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි ඔයගොල්ලෝ නඩු තීන්දුව ලියුවොත් ලකුණක් හම්බ වෙන විදිය විතරක් මතක තියාගන්න අවශ්‍ය වෙනවා. දැන් බලන්න ඊළඟට දැන් මේකෙන් පස්සේ අපි සෙකන්ඩ් පේජ් එකට යමු. මේකේ අන්න තව සම්බන්ධතා තියෙනවා. ඔය බැංකු කරු සහ ගනුදෙනු කරු අතර කරු ණය හිමි සම්බන්ධතාවයට ණයගති ණය හිමි සම්බන්ධතාවයට වඩා නියෝජිතයා සහ ප්‍රධානියා, උපනිදානලාභියා සහ උපනිදානලාභී, ඒජන්ට් ඇන්ඩ් ප්‍රින්සිපල්, බේලී ඇන්ඩ් බේල්මන්ට්, ට්‍රස්ටි ඇන්ඩ් බෙනිෆිෂරි ඔන්න ඔය සම්බන්ධතා තියෙනවා. ඉතින් මේ ඇට්කින්ස් සාමිවරයා තමයි මේක පෙන්නලා තියෙන්නේ. ඒ රහස්‍යතාවය රැකිය යුතුයි. ඉතින් රහස්‍යතාවය අපිට හෙලි කරන්න පුළුවන් අවස්ථා හතරක් මෙතෙන්දි පෙන්නනවා. මේවා ගැන මම තවදුරටත් විස්තර කරනවා මේ අවුට්ලයින් එකෙන් පස්සේ. නීතිය මගින් බල කරන විට, කරුණු එළිදවරුවක් කිරීම පොදු යුතුකමක් විට, බැංකුවේ යහපත අවසරය ඇති විට. ඉතින් ඒකට අපි තව රීතියක් තියෙනවා ටුවනිය රීතිය. ඊට පස්සේ මේ 71 නෙමෙයි මෙතන 77. වගන් තියෙන එක පොඩි මිස්ටේක් එකක් තියෙනවා. 71 නෙමෙයි 77 කරගන්න. ඉතින් මෙන්න මේ කාරණා. ඒක 1988 අංක 30 දරන බැංකු පනතේ 77 වෙනි වගන්තිය කියන එකට ඒක නිවැරදි කරගන්න. ඒකත් අරකට සමාන විදිහට යන්නේ. මේ තැනට ආවම මම නෝට් එකත් එක්ක මේ තොරතුරු ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. දැන් බලන්න හිලව් කිරීමේ අයිතිය. ඔයගොල්ලෝ හිලව් කිරීම කියන එක දන්නවනේ. දැන් අපි හිතමු කාගේ හරි ෆෝන් එකක් ඔයා ගාව තියෙනවා. ඒ ෆෝන් එකේ වටිනවා 50000. දැන් යම් කෙනෙක් ඔයාගෙන් 10000ක් ඉල්ලගෙන ඒක දෙන්නේ නැහැ. ඔයාට ඕනනම් කියන්න පුළුවන් මම ෆෝන් එක දෙන්නේ නැහැ. ඔයා මට 10000 දෙන්නක. ඒක හිලව් කරනවා කියලා. ඉතින් අන්නේ වගේ බැංකුවටත් එහෙම අයිතියක් තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම ලැබෙන අවස්ථා කීපයක් තියෙනවා මෙතන. ඒ ආදි වශයෙන්. ඊළඟට බැංකුකරුගේ ගනුදෙනු කරු සම්බන්ධතාවය සමාප්ත කිරීම. බැංකුකරු විසින් ගනුදෙනු සාධාරණ කාල සීමාවක් දැන්වීමක් කළ යුතුයි. දැන් එතකොට ඕක තමයි අවුට්ලයින් එක. මේකේ ඊට පස්සේ එන ලෙසන් එක තමයි අපි දැන් ස්ටාර්ට් කරන්න යන්නේ. මේකම දාගමු බලන්න. හරි. දැන් ඔයගොල්ලෝ දැන් ඔන්න අපි නෝට් එකට ආවා. දැන් මේ වෙනකොට ඔයගොල්ලන්ට
තේරෙන යම් දෙයක් තියෙනවා. මොකක්ද ඒ දේ? මේ බැංකුකරු කියන්නේ කවුද? මේ දෙන්න අපි යන්න තියෙන විෂය පතය ගැන තමයි ඔයගොල්ලන්ට මම මේ පොඩි හැඳින්වීමක් තමයි අපි මේ කතාව පටන් ගන්න. දැන් ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ දැනගන්න ඕන කාරණයක් තමයි බැංකු කරු කියන්නේ කවුද කියන එක. මේ බැංකු කරුවා කියන්නේ කවුද කියන එකේදී මේක විශේෂයෙන්ම දැන් සම්බන්ධතාවයනේ මෙතන තියෙන්නේ. දැන් මේකේදී කාරණා කීපයක් තියෙනවා. දැන් මේ සටහන් මොනවා හරි තියෙනවා නම් බැංකු කරු මේදී පළවෙනියටම දැනගන්න ඕනේ බැංකු කරු කියන්නේ කවුද. ඉතින් ඒකට මේකේ මෙන්න මේ කාරණා කීපයක් තියෙනවා. ඒකට බැංකු කරු ගැන දැනගන්න ඔයගලන්ට පුළුවන්. මෙන්න මේ එතෙන්දී මම බෝඩ් එකේ දාන්නම්. මෙතෙන්දී බැංකු කරු. එතකොට මේ බැංකු කරු කියන්නේ විශේෂයෙන්ම විශේෂ අර්ථ නිරූපණයක් කරලා නැහැ මෙතෙන්දී. නමුත් විනිමය බිල්පත් ආඥාපත්‍රය. දැන් ඔයගොල්ලන් තියෙන විනිමය බිල්පත් ආඥාපත්‍රය තමයි 1927 අංක 25 දරන ආඥාපත්‍රය. 1927 අංක 25 දරන විනිමය බිල්පත් ආඥාපත්‍රය තමයි මේකේ ප්‍රධානම දේ. මම මේක මේ පාටින් කියන්න කළු පාටින් පේන්නේ නැහැ වගේ. ඉතින් දැන් මේකෙදි විනිමය බිල්පත් ආඥාපත්‍රයේ දෙවනි වගන්තිය බැංකු පනත. දැන් 1927 අංක 25 දරන විනිමය බිල්පත් ආඥා පනත. මේ පනතේ දැන් මේ බැංකු කරු කියන එක. බැංකු කරු කියන එක තමයි මම මේ විස්තර කරන්නේ. මේකේ දෙවන වගන්තිය. ඒක දෙවනි වගන්තියේ සඳහන් වෙනවා. ඔයගොල්ලන්ට ඕනනම් පොඩ්ඩක් සටහන් කර බැංකුවක් යනෝ බැංකු කටයුතු පවත්වාගෙන යන මේ පන්තියේ දෙවනි වගන්තිය අනුව බැංකුවක් යනු බැංකු කටයුතු පවත්වාගෙන යන ස්ථාපනය කරන ලද හෝ නොකරන ලද පුද්ගලයෙක් හෝ පුද්ගල මණ්ඩලයක් වේ. පුද්ගලයෙක් හෝ පුද්ගල මණ්ඩලයක් කිය අදහස. පුද්ගලයෙකුට බැංකුවක් කියන්නේ අන්න එහෙම එකක්. ඊළඟට බැංකු කටයුතු මොනවාද යන්න කියන එක තමයි ඊළඟට. ඒ වගේම බැංකු කටයුතු සහ බැංකු ව්‍යාපාර කටයුතු කියන එකත් පැහැදිලිව දැනගන්න ඕනේ. ඊළඟ එක තමයි 1988 අංක 30 දරන පනත. 1988 අංක 30 දරන බැංකු පනතේ දෙකයි එක වගන්තියක්. ඒකෙදි නිර්වචනය කරලා තියෙනවා බැංකු කරුවෙක් කියන්නේ කවුද කියන එක. එතකොට ඒකෙදි කියනවා මෙන්න මෙහෙම. නියමිත දින හෝ ඔන්නන් ලියා ගන්න. නියමිත දින හෝ ඉන්පසුව අමාත්‍යවරයාගේ අනුමැතිය ඇතිව මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද බලපත්‍රයක අධිකාරිය යටතේ ඌ බැංකු ව්‍යාපාර කටයුතු කරනු නොලැබිය යුතුයි. එහෙනම් මේකෙන් අර්ථ දැක්වෙන්නේ වාක්‍ය එකපාරට තේරෙන්නේ නැහැ වගේ වුණාට දැන් ඔයගොල්ලෝ දන්නවා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මොනිටරි බෝඩ් එකේ අවසරය නැතුව බැංකුවක් තියන්න බෑ කියන එක. ඒ වගේම තවත් එකක් තියෙනවා මේ පනතේ 86 වෙනි වගන්තියේ section 86. ඒකේ අර්ථ දක්වනවා බැංකු ව්‍යාපාර මොනවද කියලා. එතකොට බැංකු ව්‍යාපාර මොනවද කියන එක ඉතාමත් වැදගත් වෙනවා දැනගන්න. ඉතින් ඒක නිසා දැන් බැංකු ව්‍යාපාර කියන්නේ කුමක්ද කියලා ලකුණු දෙකේ ප්‍රශ්නකට ආව එකපාරක්. ඔයගොල්ලෝ දන්නවනේ පළවෙනි ප්‍රශ්නෙට කොටස් 10ක් තියෙනවානේ.
බැංකු ව්‍යාපාරයක් කියන්නේ කුමක්ද? බැංකු ව්‍යාපාරයක් කියන්නේ අන්න ඒක සටහන් කරගන්න. බැංකු ව්‍යාපාරයක් කියන්නේ ගනුදෙනුකරුවන්ගෙන් සල්ලි තැන්පතු වශයෙන් ලබා ගන්න ආයතනය පළවෙනි කාරණය ආයතනය. තැන්පතුෙන් ලබා ගන්නත් ඕනේ. ඒ ලබාගත් තැන්පතු ආයෝජනය කරන්න ඕනේ. එහෙම නැත්නම් ණය දෙන්න ඕනේ. අන්න එහෙම ආයතනයක් තියෙනවා. තැන්පතු වශයෙන් මුදල් ලබා ගන්නවා. ඒ ලබාගත් සල්ලි නැවත ආයෝජනය කරනවා. අන්නේ හැම එකක්ම සලකනවා බැංකු ව්‍යාපාර කටයුතු හැටියට. ඉතින් එතකොට විශේෂයෙන්ම මේකෙදී අපි කාරණයක් දැනගන්න ඕනේ බැංකු කරුවෙකු යන්න කවුද කියනකොට ඔන්න ඔය කාරණා. එතකොට විශේෂයෙන්ම Chettinad Banking Corporation Chettinad Banking Corporation කියන නඩුව ඊටාම වැදගත් වෙනවා. Chettinad ඕනනම් ඔයගලන්ට ඒක මම නැවත ලියන්නම් ඒකේ කාරණා තුනක් තියෙනවා. ඒක ඔය හෑන්ඩ් අවුට් එකේ නැති නිසා තමයි මම මේකෙන් ලියන්නේ. Chettinad මම ඉංග්‍රීසි වලින් මේක ලියන්නම්. එතකොට ඒක පැහැදිලි ඔයගලන්ට තවත්. Chettinad Banking Corporation Chettinad Banking Corporation එදිරිව versus income tax commissioner of versus commissioner of income tax ආදායම් පත්‍ර කොමසාරිය income tax මෙන්න මේ නඩුවේදී මේක ටිකක් පරණ නඩුවක් 1948 මේ අඩු ගානේ වාර්ෂික දාන එක හොඳයි නඩු තීන්දුව ලියනකොට මම NLR එවනම් දාන්න ඉච්චර මම බල කරන්නේ එච්චර මතක තියාගන්න ඕගොල්ලෝ නීති ශිෂ්‍යයෝම නවන නිසා. ඉතින් මේක නිසා දැන් නීතිය දැන් ලෝ කොලෙජ් එකේ එක්සෑම්ස් වල නම් ඒ NLR රිෆරන්සස් ඔක්කොම දාන්න ඕනේ. නමුත් මේකෙදී NLR දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අර විදිහට කරන්න. එතකොට දැන් මේ නඩු තීන්දුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කරා මෙන්න මේ ආකාරයට. ඒගොල්ලෝ ව්‍යාපාර මෙන්න මේ මේ කියන ව්‍යාපාරවල යෙදෙන්න ඕන එක ජංගම ගිණුම පවත්වාගෙන යාම සහ තැන්පතු බාර ගැනීම බැංකුවක් වෙන්න නම් ඔය නඩු තීන්දුවෙන් කිව්වා. දෙක ජංගම ගිණුම නිකුත් ගිණුමකින් චෙක්පත් නිකුත් කිරීම. يعني චෙක්පත් ගනුදෙනු කරන්න ඕන. ඒ වගේම චෙක්පත් රැස් කරන්න ඕන. ඔන්න ඔය කාරණා ටික තමයි විශේෂයෙන්ම මේ බැංකුවක කටයුතු හැටියට සලකන්නේ. ඉතින් ඒ වගේම ගනුදෙනුකරුවෙක් වෙන්නේ කවුද? දැන් ගනුදෙනුකරුවෙක් වෙන්නේ කවුද කිව්වහම එයා බැංකුවකට විශේෂයෙන්ම ගනුදෙනුකාරයා ගැන කතා කරනකොට විශේෂයෙන්ම ඔයගොල්ලෝ දැනගන්න ඕන කාරණයක් තමයි මොකද්ද? අර්ථ නිරූපණය. දැන් මේකෙදි Great Western Railway Corporation කියලා නඩුවක් තියෙනවා. මේ නඩුවේදී කිව්ව කාරණයක් තමයි විශේෂයෙන්ම තේරුම් ගන්න ඕන කාරණේ Great Western Railway Corporation කියන නඩුවේදී කිව්වේ දීර්ඝ කාලයක් තිස්සේ එයා ආවා. මොකද්ද? ඒක මේ හෑන්ඩ් අවුට් එකේ තියෙනවා. මම ඒක පෙන්නන අපි හෑන්ඩ් අවුට් එකට යමු දැන්. දැන් අර නැති ටික තමයි මම කතා කළේ මේ බැංකුවක් කියන්නේ මොකද්ද කියන එක නැති කියන එක. අපි දැන් හෑන්ඩ් අවුට් එකට ගිහිල්ලා බලමු. මේ මොකද්ද කිව්ව කාරණේ කියන එක කියලා. දැන් ගනුදෙනුකාරයා කියන එකට අපි යමු. හරි. දැන් බලන්න මේ right හරි මේ සම්බන්ධතාවයේ එන්න ඉස්සෙල්ලා අර නඩුව පොඩ්ඩක් ඔයගොල්ලෝ ලියා ගන්න. ඒ නඩුව තමයි Great Western Railway සමාගම එදිරිව ලන්ඩන් and Great Western Railway සමාගම එදිරිව සීමා සහිත Great Western Railway සමාගම එදිරිව London and County Bank 1901 මේ නඩුවේදී දීර්ඝ කාලයක් තිස්සේ බැංකුවෙන් එයා චෙක්පත් මාරු කරගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් මේකෙදී ඇතිවෙච්ච කාරණේ තමයි ඒකේ සාමි මණ්ඩලය තීරණය කරලා තියෙනවා
ගනුදෙනුකාරයෙක් ලෙස සැලකිය නොහැකි කියලා. ඒ කියන්නේ ජංගම ගිණුමක් තියෙන්නම ඕනේ කියලා. නමුත් අද දවසේ එහෙම කතාවක් නැහැ. ඇත්තටම දැන් අපි ක්‍රෙඩිට් කාඩ් තියෙනවා. දැන් අද දවසේ වර්තමානයේ ක්‍රෙඩිට් කාඩ් තියෙනවා. ඒ වගේම නොයෙක් දේවල් බැංකුවත් එක්ක කරනවා. අපි ගනුදෙනුකාරයෝ හැටියටම තමයි සැලකන්නේ. සේවිංස් account එකක් තිබුණත් දැන් ඔයගොල්ලෝ දන්නවා ණය මුදලක් ගන්නකොට ජංගම ගිණුමම ඕපන් කරන්න කියන්නේ නැහනේ. අපි දුම් ගොවි ණය දෙනවා. ඒ ණය දෙනකොට අපි කියනවාද චෙක් පොතක් ගන්න එන්න කියලා? නෑ. අපි යාව කොහොම හරි අපි එක්ක සම්බන්ධ කර ගැනීමම තමයි කරන්නේ. ඉතින් ගනුදෙනුකාරයෙක් හැටියට සැලකනවා. ඉතින් අද මේ 1900 ගණන් වල තිබිච්ච කාරණා වලට වඩා විශේෂයෙන් සංවර්ධනය වෙලා තියෙනවා. දැන් අපි විස්තර වශයෙන් බලමු. දැන් මම හිතන්නේ ඔයගොල්ලන්ට තේරෙනවා බැංකු කරුවෙක් කියන්නේ කුමක්ද? බැංකු ව්‍යාපාර කටයුතු කියන්නේ මොනවද කියන්නේ. දැන් මට පොඩ්ඩක් ඔයගොල්ලන්ගෙන් අහන්න ඕනි. දැන් මෙතෙන්දී යම්කිසි පොඩ්ඩක් පැහැදිලි කිරීමක් අවශ්‍යද කියන එක. දැන් කරුණාකරලා දැන් මට කියන්න. දැන් මම මේ සම්බන්ධතාවයේ පටන් ගන්න ඉස්සෙල්ලා බැංකුකරු සහ ගනුදෙනුකරු අතර සම්බන්ධතාවයේ දීර්ඝ විස්තරය පටන් ගන්න ඉස්සෙල්ලා මට කරුණාකරලා කියන්න මේ බැංකුකරු සහ ගනුදෙනුකරු අතර තව මොකුත් ඔයගලන්ට අහන්න තියෙනවද කියලා. මොනවාරි තියෙනවා නම් කියන්න. දැන් මේ හෑන්ඩ් අවුට්ස් ඔක්කොම ඇවිල්ලා ඇති. පොඩ්ඩක් ඉන්ස්ටිටියුට් එක කන්ටැක්ට් කරන්න. මොකද්ද කියන්නේ? අර කිව්ව නඩුව. රයිට්. දසිනී මේකයි ඒ නඩුව. මම කිව්වේ අර ඔයගලන්ට බෝඩ් එකේ දාපු නඩුව නම් ඉස්සෙල්ලා ඒ නඩුවද දන්නේ නැහැ. මේ දැන් ටිකට ඉස්සෙල්ලා කිව්ව නඩුව Great Western GRAT Great Western Railway Limited එදිරිව versus London County Bank Limited. හරිද? බෝඩ් එකේ ලියන්නද? Great Western Railway Limited. මේ තියෙන නඩුවට පස්සේ එක මම කිව්වා. Great 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 Western Railway Limited versus London County Bank. County Bank Limited. London County. Sorry, County Bank Limited. 1901. යෝගී තමයි කිව්වේ මේ චෙක් පත් තරම මේ මාරු කරන්න යා ගනුදෙනුකාරයෙක් වෙන්නේ නැහැ කියලා සාමි මණ්ඩලය තීරණය කළා. එතකොට දැන් මම හිතන්නේ ඒක තේරෙනවා රයිට් ඔයාලට හරි ඊළඟට හරි මම හිතන්නේ දසුනි ඒක හරි ඇති හරි දැන් ඔයගොල්ලන් තාම මොනවා හරි තියෙනවා නම් ඕන වෙලාවක අහන්න ඒකේ ප්‍රශ්නයක් නැහැ හරි නැවතත් අපේ පාඩමට අපි එහෙමනම් යමු දැන් හරි දැන් බැංකුකරු සහ ගනුදෙනුකරු ඉතාලම සිම්පල් දෙයක් ඕක ඔච්චර ලොකු දෙයක් නෙමෙයි ඔයගොල්ලෝ ඔය නෝට්ස් එක බලන්නකෝ එතකොට තේරෙයි තහසා මම කිව්ව ටික දැන් නැවතත් අපි පාඩමට යමු හරි දැන් බලන්න දැන් මේකේ පළවෙනි ඡේදය මම අර ඉස්සෙල්ලා අපේ අවුට්ලයින් එකේදී කිව්ව ටික බැංකුකරු හා ගනුදෙනුකරු අතර පවතින සම්බන්ධතාවයේ ස්වභාවය පිළිබඳ විමසා බැලීමේදී වැදගත් අවස්ථාවක් වන්නේ 1848 පොලි versus හිල් කියන නඩුව. පොලි versus හිල් කියන නඩුව. දැන් බලන්න මේක හොඳට අහගන්න. මෙම නඩු තීන්දුවේදී කොටින්හැම් සාමිවරයා ප්‍රකාශ කරන ලද්දේ බැංකුකරු හා ගනුදෙනුකරු අතර සම්බන්ධතාවය ගිවිසුමකින් පැන නගින්නක් හේයි. එය එක ගිවිසුම් සම්බන්ධතාවයක් වේ. ඒ කියන්නේ ගිණුමට තැන්පත් කරන මුදල් ඉල්ලා සිට ආපසු ගෙනවන බැංකුකරු දෙන ගම්මෙමාන පොරොන්දුව මත. අන්න ඒකයි ගිවිසුම් සම්බන්ධතාවය. දැන් ඔයගොල්ලෝ ගිවිසුම් නීතිය කළා දෙන ඉඳන් මම හිතන්නේ මේක හොඳට තේරෙනවා මම මේ කියන එක. තේරුණාද? එතකොට දෙක මේකී ගිවිසුම ණය ගැතියෙකු හා ණය හිමියෙකු අතර පවතින සම්බන්ධතාවයට සමාන වේ. මේ අනුව ගිණුමක මුදල් තැන්පත් කිරීමක් බැංකුවට මුදල් ණය දීමට සමානයි. මේ නිසා බැංකුව ණය ගැතියෙකු බවට පත්වන අතර ගනුදෙනුකරුවා ණය හිමියා බවට පත් වේ. දැන් ඒක පැහැදිලිනේ. එතකොට ෆොලි versus හිල් කියන නඩුවේ තමයි ඕක මූලික වශයෙන්ම පැහැදිලි කරේ. දැන් බලන්න තවදුරටත්
එතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ කිනුමකට මුදල් තැන්පත් කර සැනින් එය බැංකුකරුවාගේ දේපලක් බවට පත්වන බවත් බැංකුවට මනාප ආකාරයට එම මුදල් පරිහරණය කළ හැකි බවත්ය. බැංකුවේ එකම වගකීම වන්නේ ගනුදෙනුකරු ඉල්ලා සිටි විට on demand. අන්න ඒකයි මේ වචනේ අමතක කරන්න එපා. බැංකුකාරයෙක් ගනුදෙනුකාරයෙක් ඇවිල්ලා ඔයාලගෙන් ඉල්ලුවොත් මොන හරි හැම තිස්සෙම ඉල්ලන දේ try කරන්න, ඉල්ලන දේ දෙන්න try කරන්න ඕනේ. ඒ කියන්නේ ඉල්ලන දේ කියන්නේ දැන් යාගේ මුදලක් ඉල්ලීම, යාගේ නොයෙක් දේවල් තියෙනවා. දැන් සමහරවිට ඔයගොල්ලන් අහන්න පුළුවන් මෙච්චර ඉන්ට්‍රස්ට් එකක් මගෙන් කැපුවේ ඇයි? ඒකට අපි හුඟක් අය පුරුදු වෙලා තියෙනවා, මට ඇහිලක් තියෙනවා. හැබැයි අපි කරෙක්ට් කරලා තියෙනවා ඒවා. අපේ දරුවෝ නොදන්න කමට කියන ඒවා. ඒක සිස්ටම් එකෙන් ඉන්නේ. මම දන්නේ නැහැ කියන්නේ. මම නම් දන්නේ නැහැ ඒක සිස්ටම් එකෙන් එන්නේ සර් කියන. ඊට වඩා හොඳයි හරි සර් මොනවද දැන් සර් දැනගන්න ඕනේ. නෑ මෙච්චර වැඩි ඉන්ට්‍රස්ට් එකක් නෙමෙයි. ඒකට ඔයගොල්ලන්ට කියන්න පුළුවන්. ඔව් එහෙමනම් සර් මට අපේ කම්පියුටර් ඩිවිෂන් එක IT ඩිවිෂන් එක අහලා කියන්න පුළුවන්. මට පොඩි රික්වෙස්ට් එකක් දෙන්නකෝ මගේ හැදිච්ච හැටි කියලා දෙන්න. මොකද මට මේක හැදෙන්නේ කම්පියුටර් නිසා මට දැන් ඔයාලට ගන්න එකලා පෙන්වන්න බෑ. ඒ වගේ පොලයිට් විදියට ඒගොල්ලන්ට කියන්න ඕනේ. දැන් මෙතන කියන්නේ ඒ වගේ එකක් නෙමෙයි. ගනුදෙනුකරු ඉල්ලා සිටි විදිහේ තැන්පත් මම ඒක පොඩ්ඩක් පිටට ගියා එතෙන්දී තැන්පත් කළ මුදලට සමාන මුදලක් ආපසු ගන්න. දැන් මම මේ ඉල්ලා සිටි විදිහ කියන වචනේ කියනකොට ඒක ඉතා වැදගත් දෙයක් හැටියට සැලකිය යුතු වෙනවා අපි බැංකුකරුවෝ හැටියට. එතකොට මෙන්න මේක ඊළඟ දැන් මේ නඩු තීන්දුව දෙක අමතක කරන්න එපා ජීවිතේටම. එච්චරයි. බැංකුවේ ඉන්නකම් තියාගන්න ඕනේ. ඒ කියන්නේ දැන් බැංකු නීතිය කරනකොට ඊළඟ නඩු තීන්දුව තමයි ජෝගිම්සන් ඇදිරිව ස්විස් බැංක් කෝපරේෂන්. අනිවාර්යයෙන්ම ওই නඩු තීන්දුව දෙකම ඔයගොල්ලන්ගේ පේපර් එකේ ලියන්න සිද්ධ වෙනවා. ඒකයි මම මෙච්චර කියන්නේ. එතකොට බැංකුකරු හා ගනුදෙනුකරු අතර සම්බන්ධතාවය ණය ගැතියා සහ ණය හිමියා අතර සම්බන්ධතාවයට සමාන වන්නේ මූලික වශයෙන් පමණක් බව ජෝකිම්සන් vs ස්විස් බැංක් කෝපරේෂන් නඩුවේදී ඇට්කින් සාමිවරයා පෙන්වා දෙන ලදී. ඒ කියන්නේ නීතිඥ නෙමෙයි නීති විශ්ලේෂකරු. එතකොට මෙම මතයට එළඹීමේදී එතුමා පෙන්වා දුන්නේ බැංකුකරුවන් අතර ඇති විශේෂ බැඳීම් හා අයිතිවාසිකම් හේතු කොටගෙන බැංකුකරු හා ගනුදෙනුකරු අතර සම්බන්ධතාවය ණය ගැති ණය හිමි සම්බන්ධයෙන් වෙනස් වී යන බවයි. අන්න දැන් මම කිව්වා මේ දෙන්න අතර දැන් ගිවිසුම් සම්බන්ධතාවයක් තියෙනවා. ඒ වගේම තව කිව්වා මතකද අර උඩ පළවෙනි එක ගිවිසුම් සම්බන්ධතාවය. ඒතර පළවෙනි එක දැන් ඔයගෙන් ඔයගලගෙන් අහුවති භාගයේදී මේ දෙදෙනා අතර තියෙන සම්බන්ධතාවය කුමක්ද? ලකුණු දෙකේ ප්‍රශ්නෙකට. පළවෙනි එක කිලි කියන්න ඕන කිවිසුම් සම්බන්ධතාවය, දෙවෙනි එක ණය ගැති ණය හිමි. හැබැයි තවදුරටත් ඉස්සර කරනකොට ලකුණු පහක ප්‍රශ්නයකට ඇහුවොත් එහෙම තව ලියන්න වෙනවා මේ කේසස් දෙකක් ලියලා මේ නෝට් එකේ තියෙන එක. ඔයගොල්ලන් දැන් නෝට් දෙන්න දෙයක් නැහැ මේ printed note එකක් දැන් ඔයගොල්ලන්ට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම තමයි දැන් අපි ක්ලාස් එකේ දැන් notes දෙනවනේ මගේ කටහඬ ආයෙ අහන්නම් වෙන්නේ නැහැනේ. දැන් ඔයගොල්ලන් මේක රෙකෝඩින්ග් කරන නිසා ඔයගොල්ලන්ට වරින් වර දාලා ඇහුවේ. ඉතින් දැන් note එකක් දෙන්නම ඕනේ නැහැ. දැන් මම මේ කියන දේ රෙකෝඩ් වෙන නිසා ඔයාලට අවශ්‍ය වෙලාවට ඒක අහලා බැලුව හැකියි. ඉතින් එතකොට අන්න ඒකයි මේ ක්‍රමයේ තියෙන වැදගත්කම. හැබැයි ඉතින් මේකේ ඔයගොල්ලෝගේ අතේ තමයි මේකේ ප්‍රයෝජනෙ ගන්න එක. මොකද අපි ක්ලාස් එකේ ඉන්නකොට නම් අපිට බොහෝ පැහැදිලි වෙනවා. ඔයාලගේ මුණ දිහා බැලුවත් අපිට පේනවා මේක තේරලාද නැද්ද කියන එක. අන්නේ රිලේෂන්ෂිප් එක මෙතනදී නැහැ. දැන් අපි ක්ලාස් එකේ උගන්වනකොට අපිට ඒක හුඟක් පැහැදිලි. තේරුම් නැත්නම් අපි නැවත ඔයගොල්ලෝ කිව්වත් නැතත් අපි කියලා දෙනවා. ඉතින් ඒකෙන් ගොඩක් වැඩි ප්‍රතිඵල හම්බ වෙනවා. නමුත් මේ කෙටි කාලීන වශයෙන් මේ ගත්ත පියවරක් නිසා මේකෙන් හැබැයි උපරිම ප්‍රයෝජනෙ ගන්න. මොකද දැඩි ලෙස අපි මානසිකලා හදපු දෙයක් නිසා මේක. දැන් ඊළඟට බලන්න විශේෂ බැඳීම් අයිතිවාසිකම් හේතු කරගෙන බැංකුකරු හා ගනුදෙනුකරු අතර සම්බන්ධතාවය කුමක්ද කියලා. ණය ගැති ණය හිමි සම්බන්ධතාවය වෙනස් වී යනවා. මේක තවදුරටත් බලමු. දැන් ඔයගොල්ලෝ දැන් අපි හිතමු මේ ඔයගොල්ලෝ ටෙක්ස්ටයිල් ගන්න තැනකට ඔයගොල්ලෝ ස්කර්ට් එකක් මොනවා හරි සාරි එකක් ගන්න යන තැනකට එහෙම නැත්නම් ෂර්ට් එකක් ගන්න යනකොට ඒකත් ගනුදෙනුවක් නේ. සාප්පු හිමියෙක් සහ ගනුදෙනුකරුවෙක්. බැංකුකරුවෙක් සහ ගනුදෙනුකරුවෙක්. මම ඒක පස්සේ කියන්නම් මේ දෙකොල්ල අතර වෙනස මොකක්ද කියලා. දැන් ඔයගොල්ලන් ඇහුවොත් සාප්පුවක ගනුදෙනුකරුවෙක් සහ බැංකු ගනුදෙනුකරුවෙක් අතර තියෙන වෙනස මොකක්ද කියලා ඇහුවොත්. අන්න ඒකත් කියන්න දැනගන්න ඕනේ. අපි ඒක පස්සේ බලමු. දැන් බලන්න ඇට්කින් සාමිවරයාගේ ප්‍රකාශය පිළිගැනීමට අපිට සිදුවන වැදගත් කරුණක් ඇත. එනම් බැංකුව හා ගනුදෙනුකරුව අතර පවතින්නේ ණය ගැති ණය හිමි සම්බන්ධතාවය පමණක් නම් බැංකුවකට අවශ්‍ය වන්නේ මුදල් මල්ලක් සහ අයකැමිවරයෙකු පමණි. එහෙනම් ඉතින් මුදල් මල්ලක් තියාගෙන සල්ලි ඉල්ලනකොට දෙනවා
අනිත් එක ගන්නවා. එච්චරක් නෙවෙයිනේ. බැංකුවෙන් මොනතරම් දේවල් කරනවද? ඔයාලගේ රත්තරන් බඩු හදිස්සියක් වුණොත් ඒවා තියා ගන්නවා. බෝල්ට් එක සුරක්ෂිතාගාර තියෙනවා. ණය දෙනවා. ලීසින් කරනවා. එතකොට ඊළඟට ඔයගලගේ දේපොළ උගස් කරලා ණය දෙනවා. උගස්කරු සහ උගස්ලාභී. ඒ වගේම ලීසින් කරනවා. ලෙසෝ ලෙසී හයිපර්චේස් කරනවා. ඒවා. ගොඩාක් දේවල් කරනවා බැංකුව. එහෙනම් මොනවද මේ බලමු අන්න ඒක තමයි ණය ගැතියා සහ ණය හිමියා කියන සබඳතාවයට පරිබාහිරව තවත් යුතුයකම් සහ වගකීම් විශේෂ වගයක් තියෙනවා කියලා සම්බන්ධතාව වගයක් තියෙනවා කියලා පැහැදිලි වුණේ. හේතුව ණය ගැතියා වශයෙන් ණය හිමියන්ගේ ඉල්ලීම් වලට අවනති වීම පමණක් බැංකුව කළ යුතු නැහිනේ. නමුත් යථා තත්ත්වය ඊට සපුරා වෙනස්. බැංකුකරුවෝ නොයෙකුත් සේවාවන් ගනුදෙනු කරුවෙන් වෙනුවෙන් ඉටු කරති. ඒගොල්ලෝ දැන් ඉදිරියට යනකොට තව පැහැදිලි වෙයි. ඇට්කින් සාමිවරයා පෙන්වා දුන් පරිදි බැංකුකරුවා හා ගනුදෙනුකරුවා අතර සම්බන්ධතාවයේදී බැංකුකරුට මෙන්ම ගනුදෙනුකරුට පැවරෙන ගම්‍යමාන යුතුකම් කිහිපයකි. මේවා ගම්‍යමාන යුතුකම් වශයෙන් දක්වන්නේ මෙම යුතුකම් ප්‍රකාශිතව කිසිම ලියවිල්ලක ඇතුළත්ව නොතිබීමත් සියලු යුතුකම් බැංකුවේ හා ගනුදෙනුකරුවන්ගේ හැසිරීම වලින් වටහාගත හැකි වීම නිසා. දැන් මේ ඇට්කින් සාමිවරයා කියන එක්කෙනා තමයි මේ නඩුවේදී බොහෝ දේවල් කිව්වේ. ඉතින් මේකෙදි ඔයගොල්ලන් අඳුන ගන්න කාරණා දැන් අර අවුට්ලයින් එක ඔයගොල්ලන් මතක ඇති මං කිව්වා. ඒක නම් ඉක්මනින් කරන් ගියා. නමුත් ඒ ඉක්මනින් ඔයගොල්ලන්ට පෙන්වුවා මාර්ගය. රෝඩ් වේ එක තමයි මම පෙන්වුවේ මේ ලෙසන් එකේ. ඉතින් අපි ලෙසන් එකක් කරනකොට දැන් මම විශේෂයෙන්ම මම උගන්වන වෙලාවවලදී මේකේ end product එක මොකක්ද? දැන් මේ පාඩම ඉවරනෙන් පස්සේ ඔයගොල්ලන්ට පුළුවන්කම තියෙන්න ඕනේ බැංකුකරුවෙක් වශයෙන් ඔයා කළ යුතු දේ කුමක්ද? ඔයාට පුළුවන්කම තියෙන්න ඕනේ ගනුදෙනුකාරයෙක් වෙනුවෙන් ගනුදෙනුකරුවෙක් ඇඩ්වයිස් කරන්න. ඔයා චෙක් ලියන්න ඕනේ මෙහෙමයි. ඔයා මේ විදිහට කරන්න ඕනේ. අන්නේ ප්‍රතිඵලය ඔයාට ලැබෙන්න ඕනේ මේ පාඩම ඉගෙනීමෙන් පස්සේ. ඒක තමයි end product එක. ඉතින් අපි මේ ඉගෙනීම කරන් පස්සේ ඊට පස්සේ මේ සම්බන්ධ තියෙන ඕනෑම ක්වෙස්චන් එකකට උත්තර ලියන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් අපි විභාග කිට් වෙනකොට තව ඒවා සාකච්ඡා කරන්න පුළුවන් අවස්ථාවක් වෙයි. අපි එන විදිහකට බලමු. අපි නිතරම මැනේජ්මන්ට් එකත් එක්ක සාකච්ඡා කරගෙන තමයි මේවා කරන්නේ. අපිට මීටින්ග්ස් තියෙනවා. ඉතින් ඔයගලන්ට තියෙන ගැටලු තියෙනවා නම් මගේ මොබයිල් එකට මම එක දවසක් දුන්නා මුල කාලේදී. ඉතින් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේවට එවන්න පුළුවන්. හරි. අපි තවදුරටත් යමු. එතකොට මේවා ගම්‍යමාන යුතුකම් වලින් දක්වන්නේ මේ යුතුකම් ප්‍රකාශිතව කිසිම ලියවිල්ලක ඇතුළත්ව නොතිබීමත් සියලු යුතුකම් බැංකුවේ හා ගනුදෙනුකරුවන්ගේ හැසිරීම වලින් වටහා ගත හැකි වීම නිසායි. මම හිතන්නේ දැන් ඒ ටික තේරෙනවා. අන්න බලන්න. දැන් මේකේ තාමත් වැදගත් වෙනවා. මේ implied obligations පළවෙනි එක තමයි ගනුදෙනුකරුගේ තන්පත් දැන් මේ බැංකුකරුගේ පැත්තේ. බැංකුවගේ පැත්තේ. ඒ ගනුදෙනුකරුගේ තන්පත් බාර ගැනීම සහ ඒ මත නිකුත් කරන චෙක්පත් වලට ගෙවීම කිරීම. හරි? දෙක චෙක්පත් රැස් කිරීම. තුන රහස්‍යතාව රැකීම. හතර සම්බන්ධතාවයේ සමාප්ත වෙන පෙර සාධාරණ කාලයක දැනුම් දීමක් කිරීම. ඕක තමයි බැංකුකරුගේ. අපි දැන් ඊටු ටිකක් බලලා මෙමු මේ ගැන සාකච්ඡා කරමු. දෙවෙනි එක තමයි ගනුදෙනුකරුගේ. දැන් මේක මීට ඉස්සෙල්ලත් මම කිව්වා. වංචනික කටයුතු වලට ඉඩ නොලැබෙන පරිදි චෙක්පත් අණ කිරීම. වංචනික කටයුතු වලට ඉඩ නොලැබෙන පරිදි චෙක්පත් අණ කිරීම. එතකොට මේ චෙක්පත් අණ කිරීමේදී මොනවද? අපි මේ ටික ඉවර කරලා ඊට පස්සේ සම්බන්ධතාවය ටික කියලා අපි වෙන වෙනම ගමු මේක. එතකොට වංචනික කටයුතු වලට පරිදි චෙක්පත් අණ කිරීම. මේක අපි දෙවෙනුව කතා කරමු. ගිණුම් ආශ්‍රිතව යම් වංචාවක් ගැන දැනගැනීමට ලැබෙන්නට වහාමය බැංකුවට දැනුම් දීම. ඉතින් මේ කාරණේ ඉතා වැදගත් වෙනවා. මොකද මේක වැදගත් වෙන්නේ විශේෂ කාරණා කිහිපයක් නිසා. අපි ඒක බලමු. දැන් මේ රහස්‍යතාවය කියන එක ඉතා වැදගත් වෙනවා. අපි ඉස්සෙල්ලා අපිට පුළුවන් අපි අර සබඳතාවය ටික කරලා රහස්‍යතාවය. දැන් මේකෙදි වැදගත් වෙන්නේ ඔයගොල්ලෝ නෝට් කරගන්න මේකෙදි මෙන්න මේ කාරණා ටික. දැන් රහස්‍යතාව රැකීම කියන එක ඔතෙන්දී ඔයගොල්ලන්ගේ නෝට්බුක් එකේ සටහන් කරලා තියාගන්න. ඊළඟට මේ ගනුදෙනුකරුවන්ගේ ගම්‍යමාන යුතුකම් දෙක වංචනික කටයුතු වලට ඉඩ නොලැබෙන පරිදි චෙක්පත් අණ කිරීම. අනිත් එක ගිණුම් ආශ්‍රිතව යම් වංචාවක් ගැන දැනගැනීමට ලැබෙන විට වහාම බැංකුවට දැනුම් දීම.
ඔන්න ඒ කාරණා තුන ගැන මම හිතන්නේ මේක කලින් කරා නම් හොඳයි කියලා හිතෙනවා. හැබැයි ඊට ඉස්සෙල්ලා අපි අර සබඳතා ටික මම ඉක්මනින් පෙන්නන්නම් මෙතෙන්දී. මම කියවනේ ණයගති ණය හිමි සබඳතාවයට වඩා වැඩ ගොඩක් තියෙනවා කියලා මේකේ. මොනවද ඒ? එතකොට දැන් මේකේ වංචේ බැංකුකරු සලසන එකම සේවාව ගිණුම් පවත්වාගෙන යාම පමණක් නොවේ. ගිණුමක් ආරම්භ කිරීමෙන් ණයගති ණය හිමි සම්බන්ධතාවයක් ලැබෙන අතර ඊට අමතරව වෙනත් සේවාවන් ලබා ගැනීම නිසා එකී සම්බන්ධතාවයට අමතර නව සම්බන්ධතා බිහිවන්නේ. දැන් මේ බලන්න මේ සම්බන්ධතා නියෝජක නියෝජිත කියලා දාන්න මෙතන. නියෝජිත නියෝජක සම්බන්ධතාවය. ඒ කියන්නේ නියෝජිතයා සහ ප්‍රධානියා. ඒකට චෙක්පත් රැස් කිරීම. කාවිනින්ද චෙක්පත් රැස් කරන්නේ ගනුදෙනුකරුවා. ගනුදෙනුකරුවා තමයි මෙතන ප්‍රධානියා. ණයවර ලිපි විවෘත කිරීම. ඔයගොල්ලෝ දන්නවා කාර් එකක් ඉම්පෝට් කරනවා නම් අපි letter of credit එකක් LC එකක් ඕපන් කරනවා. ඒවා පස්සේ සාකච්ඡා කරන්න ලැබෙයි. అయితే නිත්‍ය නියෝග. නිත්‍ය නියෝග කියන්නේ අපි හිතමු දැන් ඔයගොල්ලෝ කොහේ හරි ඉන්ෂුරන්ස් එකක් තියනවා නම් නිත්‍ය නියෝගයක් කියන්නේ ස්ටෑන්ඩින් ඕඩර් එකක්. බැංකුවට කියනවා හැම මාසෙම රුපියල් 6000ක් ලංකා රක්ෂණ සංස්ථාවට යවන්න. හැම මාසෙම 25 වෙනිදා. අන්න ඒ වගේ එකක් තමයි නිත්‍ය නියෝගය. එතකොට නියෝජිත නියෝජක සම්බන්ධතාවය කියන්නේ ඔන්න ඔකයි. ඊළඟ කාරණේ තමයි උගස්කරු සහ උගස්ලාභී සම්බන්ධතාවය. අපි හිතමු අපිට දේපලක් තියෙනවා. අපිට හවුසින් ලෝන් එකක් ගන්න ඕනේ. දේපලේ වටිනාකම මිලියන් 5යි. දැන් ඔයගොල්ලන්ට ලක්ෂ 20ක ලෝන් එකක් ගන්න ඕන නම් ওই මිලියන් 5 මේක අරන් ගිහලා අපි උගස් කරනවා. ඒතර උගස් කරන එක්කෙනා තමයි ගනුදෙනුකරු, උගස්කරු, උගස්ලාභී තමයි බැංකුව. ඒතර උගස්කරු, උගස්ලාභී කියලා තියෙනවා. මොකද අපි මෝගේජ් බොන්ඩ් එකක් උගස් බැඳුම් කරයක් හදනවා. ඉතින් ඒවා ඉදිරියේදී ඉගෙන ගන්න හම්බ වෙනවා. ඒක. ඊළඟ එක තමයි බේලි. ඒ කියන්නේ උපනිදායක සහ උපනිදානලාභී. දැන් මේ තියෙන බැංකුවේ සුරක්ෂිතාගාරයක බාණ්ඩ තැන්පත්. දැන් සමහර වෙලාවට ඔයගලගේ අම්මලා තාත්තලාගේ තියෙන්න පුළුවන්. ඕගලන්ගෙත් තියෙන්න පුළුවන්. දැන් දෙමව්පියන්ගේ තියෙන්න පුළුවන්. ඒ වගේම දෙමව්පිය ඔයගලන්ට පවර්ලා තියෙන්න පුළුවන්. ඔයගොල්ලෝ බැංකුවට ආවෙන් පස්සේ ගන්න පුළුවන්. දැන් අපි ඉන්න බැංකුවෙන් පිට බැංකුවකට දාගන්න නම් බෑ. දැන් ලංකා බැංකුවේ ඉන්නවා ලංකා බැංකුවේ සුරක්ෂිතාගාරයක් ඔයගොල්ලෝ ගන්න ඕනේ. සම්පත් බැංකුවේ ඉන්නවා සම්පත් බැංකුවක් ගන්න ඕනේ. HNB ගෙන HNB ඒ විදිහට. ඒකට බැංකුවේ සුරක්ෂිතය බාණ්ඩ තැන්පතක උපනිදායක උපනිදානලාභී බේලි ඒ සම්බන්ධතාවය එතන තියෙනවා කියලා කියනවා. ඊළඟට දැන් තව එකක් තියෙනවා උගස්පඩු ගන්නා සහ දෙන්න. දැන් රත්තරන් බඩු උගස් කරනකොට රත්තරන් බඩු දෙන්න කියන්නේ අපේ ගනුදෙනුකරුවා කුලී සින්නක් කරලා දැන් හයි පර්චේස් කරන්නේ. ඒගොල්ලෝ දැකලා ඇති අබාන්සර් ඒ වගේ කම්පැනිස් වලින් ගෙවීමේ ක්‍රමයට දෙනවා. එහෙම කියලා කියනවා. එතකොට කුලී සින්නක් කරකැවීමේ බඩු එහෙම. මැන්ඩේට් සම්බන්ධතාවය තියෙන හැම කිසිම ගිවිසුම් සම්බන්ධ එක්පත් ගෙවීමේදී ආදී වශයෙන්. ඒගොල්ලන්ට පේනවා දැන් මේ කාරණා මෙතන 6ක් මම පෙන්නුම් කරා. මේ 6න් පෙන්නනවා මොනවද පෙන්නන්නේ? අර ණයගති ණය හිමි සම්බන්ධතාවයට අමතරව තවත් විශේෂ සම්බන්ධතා ගොඩක් තියෙනවා. ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක ඇහුවොත් බැංකුකරු සහ ගනුදෙනුකරු අතර තියෙන ප්‍රධාන සම්බන්ධතාවයේ ණයගති ණය හිමි සම්බන්ධතාවයේ වත් මීට අමතර සම්බන්ධතා මීට අමතර විශේෂ සම්බන්ධතා දක්නට ඒවා මොනවද? මේ කාරණා 6 ලිව්වනම් හරි. ඒ වගේ ප්‍රශ්න එනවා විභාගෙට. ඉතින් අපිට විභාගෙට එන ප්‍රශ්න පස්සේ සාකච්ඡා කරන්න පුළුවන්. දැනට ඔය විදිහට ඔයගොල්ලෝ හිතට ගන්න ඕනේ මේ ටික. දැන් අපි මේකෙන් පස්සේ මේ රහස්‍යතාවය කියන එක. දැන් මේ රහස්‍යතාවය කියන එක හම්බුනේ කොතෙන්දද? දැන් නැවත මතක් කරන්න මීට පෙර එක ඔයාලනේ වීව් කරලා වුණත් බැලුවා හැකි බැංකුකරුගේ ගම්‍යමාන යුතුයකම් එකේ ආපු තුන්වෙනි එක තමයි. මම කිව්වේ ඒක පොඩ්ඩක් අන්ඩර්ලයින් කරලා මතක තියාගන්න කියලා. අන්ඩර්ලයින් කරන්න බෑ කම්පියුටරේ. නමුත් ඔයගොල්ලෝ මතක තියාගන්න කියලා නෝට්බුක් එකේ සටහන් කරගන්න කිව්වා රහස්‍යතාවය කියන එක එතෙන්දී. අපි මුලින් කරද්දී ඒ කියන්නේ අර මම නැවත පෙන්නුවත් ඔයගොල්ලන්ට ඉතින් ඔන්න ඔතනදී. එතෙන්දී තුන්වෙනි කාරණේ බැංකුකරුගේ ගම්‍යමාන යුතුයකම් යටතේ රහස්‍යතාව කියන එක මම පොඩ්ඩක් නෝට් කරගන්නකෝ. ඒ වගේම මේ දෙකත් මේ දෙක කියන්නේ ගනුදෙනුකරුගේ ගම්‍යමාන යුතුයකම්. ඒ ඔතෙන්දී එනවා රීතීන් තුනක්. පළවෙනි එක තමයි අපි ඉස්සෙල්ලාම රහස්‍යතාවය කියන්නේ කුමක්ද කියලා බලමු. මේ රහස්‍යතාවය කියන එක ඉතාල වැදගත්. මොකද දැන් ඔයා අපි හිතමු තමුන්ගේ සහෝදරයෙක්ගේ account එකක් බැංකුවේ තිබුණා නම් නංගි කියන්නකෝ බැංකුවේ ඉන්නේ. තමන්ගේ දෙමව්පිය ඇහුවත් අපිට අත් වශයෙන් කියන්න බෑ. මේ අයියාගේ account එකේ කීයක් තියෙනවද කියලා ඇහුවොත් කියන්න බෑ. ඉතින් ඒකට සුදුසු උත්තරයක් දෙන්න සිද්ධ වෙනවා. මොකද ඒ තරම්ම අපි රහසිගතයි මේක මේ ගනුදෙනුව තියෙන්නේ ඒ සල්ලි ඩිපොසිට් කළ පුද්ගලයාත් බැංකුවත් අතර පමණයි. වෙන තුන්වන පාර්ශ්වයට කිසිසේත්ම බැංකුවේ වැඩ කරන නිලධාරීන් හැටියට අපිට කිසිසේත්ම අපිට බෑ ඒක එලි කරන්න කොච්චරද කියලා. හැබැයි එලි කරන්න පුළුවන් අවස්ථා කීපයක් තියෙනවා.
දැන් ඒකට නඩුවක් තියෙනවා. අපි ඉස්සෙල්ලා මේ පළවෙනි ඡේදයේ තියෙන ටික බලමු. බැංකුකරුවා සහ ගනුදෙනුකරුවා අතර සම්බන්ධතාවය ණයගැති ණයහිමි සම්බන්ධතාවයක් වුවත් සාමාන්‍ය ණයගැතිකු හා ණයහිමිකු අතර දක්නට නොලැබෙන නමුත් බැංකුකරු ගනුදෙනුකරු සම්බන්ධතාවයේ දක්නට ලැබෙන බැංකුකරුවාට පැවරෙන විශේෂ යුතුකමක් වන්නේ බැංකුකරු විසින් ගනුදෙනුකරුගේ ගිණුම් පිළිබඳ තොරතුරු රහසිගතව තබා ගත යුතු වීමයි. මේ සම්බන්ධ ප්‍රායෝගිකව ගනුදෙනුකරුවන්ට මඟ පෙන්වන ඉතා වැදගත් නඩු තීන්දුවක් ලෙස ටෝනිය එදිරිව ටෝනිය කියලත් කියනවා. එදිරිව නැෂනල් ප්‍රොවින්ෂල් බැංකුව 1924 මෙම නඩුවේ අභියාචන විනිසකරු බැංක්ස් ඒ සාමිවරයාගේ නම බැංක් සාමිවරයා ප්‍රකාශ කර ඇත්තේ රහස්‍යතාවය රැකීම පිළිබඳ බැංකුකරුගේ යුතුකම් පරම එකක් නොවන බවත් එහි ව්‍යතිරේක අවස්ථා ඇති බවත්. මේ ව්‍යතිරේක කියන්නේ අපිට හෙළි කරන්න පුළුවන් කියන එක. ඔයගොල්ලෝ අහලා තියෙන්නේ එක්සෙප්ෂන්ස් කියන ඒවා. එහෙම හතරක් තියෙනවා. ඉතින් දැන් ඒ හතර මොනවද? පළවෙනි එක නීතියෙන් බල කළ විට. නීතියෙන් බල කළ විට කියන්නේ කෝට් ඕඩර් එකක් තියෙනවා. දැන් අපි දුමු පොලිස් පරීක්ෂකවරයෙක් එනවා. ඇවිල්ලා එකපාරට අහනවා කෙනෙක්ගේ නමක් දීලා මේකේ මේ බැලන්ස් එක කීයද මේ කස්ටමර්ගේ අපිට මේ දැනගන්න ඕනේ මෙයා මත්ද්‍රව්‍ය වගේ දෙයකට අපිට අහුවෙලා ඉන්නවා බැලන්ස් එක. අපිට එහෙම කිව්වයි කියලා දෙන්න බෑ. එයා කෝට් ඕඩර් එකක් ඇවිල්ලා කියන උසාවි ආඥා පනතක් මේකේ විස්තර අරන් එන්න කියලා. අන්න ඒක අරගෙන ඔබ මැනේජර්ත් එක්ක සාකච්ඡා කරලා තමයි දෙන්න ඕනේ. ඉතින් එහෙම නැත්නම් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නියෝගයක් එනවා. වහාම මේ කියන පුද්ගලයාගේ ගිණුමේ තියෙන බැලන්ස් එක දැන් වහාම නවත්තලා අපිට දැන් තියෙන බැලන්ස් එක කොච්චරද කියලා දන්නවා අයවන්නේ. එන්නේ වගේ තමයි නීතියෙන් බල කළ අවස්ථාවක් කියන්නේ. ඉතින් ඒතර පොදු යහපත කියන්නේ අපි හිතමු දැන් වංචනික මුදල් හොරසල්ලි වගේ දේවල් වගේ ඒවා. සම්බන්ධව පොදු යහපත පිණිස අපිට නිකුත් කරන්න සිද්ධ වුණොත් රහසිගතතාවයේ එතකොට කියන්න වෙනවා. බැංකුවේ යහපත කියන්නේ යා සල්ලි ගෙවලා නැත්නම් අපේ ශාඛාව. අපි හිතමු අපේ අනුරාධපුර ශාඛාවෙන් අහනවා මෙහි තියෙන account එකක් අපේ කොළඹ ශාඛාව බරැල්ල ශාඛාවේ තියෙනවා කියලා හිතන්නකෝ. ඒකේ මෙහි හොඳට සල්ලි තියෙනවා. නමුත් අනුරාධපුරෙන් අරන් තියෙන account එකේ සල්ලි නැහැ. ඒ ලෝන් එක කරගෙන ගෙවන්නේ. අනුරාධපුර ශාඛාවෙන් අපෙන් අහනවා කොච්චරක් තියෙනවද කියලා. ඉතින් මේ වගේ දෙයක් බැංකුවේ යහපතට අපි කියන්නේ. ඒවල අපිට සමහර සල්ලි මෙහෙන් සෙට් ඔෆ් කරගන්න පුළුවන්. හතර වෙනුව තියෙන එක තමයි ඒක ගනුදෙනුකරු කියනවා රයිට්. මේ මගේ මේ තියෙන ප්‍රමාණය දෙන්න කියලා ලිඛිතව ප්‍රකාශයක් කරනවා. ඊමේල් එකක් එවනවා. හැබැයි ඊමේල් එක යාගෙන් මාවද කියලා දැනගන්න ඕනේ හරියට. දැන් ඉස්සර නම් ඊමේල් නැහැනේ. එතකොට අපි in writing letter එකක් ගන්නවා. දැනටත් letter එකක් ඉල්ල ගන්න එක හොඳයි. ඒ අස්සම් කරපු. ඊමේල් එකේ අස්සන ගන්න පුළුවන් නම් එහෙම හොඳයි. ඉතින් ගන්න බෑනේ. මොකක් වෙලාවට. ඉතින් හැබැයි යාගෙන් මාවද කියලා හරියටම වෙරිෆයි කරගන්න නම් ඒක කමන්නේ නැහැ. හැබැයි print out සේම නම් තියන්න ඕනේ. කෙසේ වෙතත් in writing ලියුමක් දැනට තියෙන තත්ත්වයේ හැටියට ගත්තොත් හොඳයි. ඉතින් ඔන්නේ අවස්ථා හතරේදී අපිට රහස්‍යතාවය හෙලි කරන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට කල්පනා වෙනවා ඇති මොකද්ද මේ ටෝනිය ඇදිරිව නැෂනල් ප්‍රොවින්ෂල් බැංකුවේ නඩුව. ඔන්න අහගන්න හොඳට. මේ ටෝනිය කියන පුද්ගලයා ඔය නැෂනල් ප්‍රොවින්ෂල් බැංකුවෙන් ගත්ත පොඩි ණය මුදලක් එහෙම නැත්නම් අයිරාවක්. ඒක අරගෙන මෙයා ඒ ණය මුදල අරගෙන බැංකුව ටික කාලයක් ඉතින් ඒකෙන් ප්‍රයෝජන අරගෙන වාරික ගෙවාගෙන ඉඳලා එකපාරටම වාරික ගෙවීම නතර කරා. ඉතින් බැංකුව කීප විටක් මෙයාට මතක් කළා ෆෝන් කරලා මේක ගෙවන්න ඔයාගේ මුදලක් ගෙවන්න තියෙනවා දැන් අවුට්ස්ටෑන්ඩින් තියෙනවා කියලා. දැන් ඕඩියු එන්නයි යන්නේ කියලා. මෙයා කරේම නැහැ. දැන් ලිඛිතවත් දැනුම් දුන්නා. ඒත් කරේ නැහැ. ඒ පාර කරපු දේ මෙයා වැඩ කරන එයාගේ ඔෆිස් එක ටෝනියගේ වැඩ කරන ස්ථානයේ ලියුමක් කරියා. ඔබගේ ආයතනයේ මේ ටෝනිය කියන පුද්ගලයා අපෙන් ලෝන් එකක් අරන් ගෙවලා නැහැ. එතකොට මේ ආයතනයේ ඉතාමත් ලැජ්ජාවක් නේ. අපි බැංකුවක වැඩ කරනවා. අපි හිතමු අපි යම්කිසි බැංකුවක වැඩ කරනවා. අපිට ඕන හැටියට අපිට ජීවත් වෙන්න බෑනේ. ඒ කියන්නේ මේ ආයතනයට ගෞරවයක් වෙන නිසා අපිට හැසිරෙන්න බෑ. අපි ට්‍රිප් එකක් ගියත් කොහෙ ගියත් අපි එතකොට මේ බැංකුවේ අය බලන්න හැසිරෙන හැටි කියන ඒ වගේ තත්ත්වය රකින්න වෙනවා. ඒ වගේම තමයි අපි ජීවත් වෙනකොට අපේ පවුලේ තත්ත්වය රැකෙන විදිහට අපි යන්නේ වගේ වැඩක්. එතකොට දැන් මෙතෙන්දී මේ ආයතන වෙච්ච ලැජ්ජාව නිසා වහාම මෙයාව සේවයෙන් පහ කළා. කවුද ටෝනිය? ටෝනිය මොකද කරේ? දැන් මේක ඔයගොල්ලන්ගේ නෝට්ස් වල නැහැ. ඒකයි මම මේ කියවන්නේ. ඒක අහගන්නකො කතාව වගේ. ඉතින් ටෝනිය මොකද කරේ? ඒකට විරුද්ධව නඩු දාලා නඩු දැම්මා. නඩු දැම්මාම උසාවියේදී කරිත ප්‍රකාශය තමයි බැංකුව රහස්‍යතාවය රකින්න ඕනේ. එහෙම එක එක්කෙනා මොකද දැන් බැංකුව ඒක ඒ ඔෆිස් එකට කිව්වේ නැත්තම් මෙයාව රස්සාවෙන් පහ කරන්නේ නැහනේ. මෙයාට වෙච්ච හානියට වන්දි ගෙවන්න සිද්ධ වුණා ඒ නැෂනල් ප්‍රොවින්ෂල් බැංකුවට.
ඒක නිසා එතෙන්දී උසාවිය තීරණය කරා බැංක්ස් කියන සාමිවරයා විනිශ්චයවරයා එයා තීරණය කරා බැංකුවට රහස්‍යතාවය හෙළි කරන්න පුළුවන් පහසුතාවන අවස්ථා 4දී පමණයි. ඉතින් එතකොට ඕගොල්ලන්ගේ විභාගයේදී රහස්‍යතාවය යන කුමක්ද කියලා වොත් ඔය ඔක්කොම ටික ලියන්න ඕනේ. ඒක අනිවාර්ය ප්‍රශ්න හැමදාම විභාගයට කොහෙන් හරි තැනකින් අහනවා. සීක්‍රසි ගැන කොන්ෆිඩෙන්ටිලිටි කියන එක නැත්තම් අනිත් වචන. හැබැයි මේක දැන් අපි ඉගෙන ගන්න කාලේ නම් ඔයක නඩු තීන්දුවෙන් විතරයි මේක විස්තර කරන්න සිද්ධ වුණේ. නමුත් දැන් අද 1988න් පස්සේ බැංකු පනතාවෙන් පස්සේ මේ බැංකු පනතෙත් මේක නීතිගත කරලා තියෙනවා. දැන් බලන්න බැංකු පනතේ තියෙන්නේ කොහොමද කියලා. එතකොට මම බැංකු පනතට යන්න ඉස්සෙල්ලා කාරණයක් කියන්න තියෙනවා. දැන් බලන්න මේක අධිකරණයේ තවදුරටත් පෙන්වා දුන්නේ බැංකුකරුකින් මේ වගකීම ගිණුම පවත්වාගෙන කාල සීමාවේදී පමණක් නොව ගිණුම වැසීමෙන් පසු වුවද අවසන් නොවන බවයි. එමෙන්ම ගිණුම මගින් ලැබෙන තොරතුරු වලට පමණක් නොවන වෙනත් මූලාශ්‍රයන්ගෙන් ලැබෙන තොරතුරු වලට මෙම යුතුයකම අදාළ වනු ඇත. ඒ හැම එකටම අදාළ වෙනවා. එතකොට දැන් මෙන්න මේ ටුවනියේ ඉදිරිව නැෂනල් ප්‍රොවින්ෂල් බැංකුව නිසා තමයි මේකට ඔයගොල්ලෝ සටහනේ දාගන්න ඔයගොල්ලන්ගේ සටහන් වල ටුවනිය රීතිය නැත්නම් ටෝනිය රීතිය කියලා කියන්නේත් ඕකම තමයි. ඒගොල්ලන් කෙටි සටහන් ලියන්න දුන්නොත් එහෙම ටෝනිය රීතිය යන කුමක්ද කියලා ඔය නඩු තීන්දුව සඳහන් කරලා ඔය මං කිව්ව කතාවත් පොඩ්ඩක් ලියලා ඔය ටික ලියන එකයි තියෙන්නේ. ලේසි. දැන් ඊළඟට අහන්න පුළුවන් මේ රහස්‍යතාවය පිළිබඳ තියෙන නීතිමය ප්‍රතිපාදන මොනවාද කියලා ඇහුවොත් ඔය ටුවනිය රීතිය පොඩ්ඩක් ලියලා මෙන්න මේක සටහන් කරන්න වෙනවා. අපේ රටේ අර මං කිව්වේ ඉස්සෙල්ලා 71 නෙමෙයි 77 කියලා. ඒකට ඒ අවුට්ලයින් එකේ ඔයගොල්ලෝ 77 කරගන්න කිව්වේ ඒ කියන්නේ මේක නම් හරියට තියෙනවා. ඒක මට පොඩ්ඩක් අපිට ඒක හරි ගස්සලා නැහැ. ඒක නිසා දැන් මේ බලන්න 1988 බැංක් අංක 30 දරන කියන එක තියෙන ඕනේ වචනේ බැංකු පන්ති 77 වෙනි වගන්ති. ඉතින් මේක නිතරම අහනවා. ওই රහස්‍යතාවය. ඒතර ওই දෙකම හොඳට පාඩම් කරලා තියෙන්න ඕනේ. දැන් බලන්න මේ වගන්තිය මොනවද කියන්නේ කියලා. දැන් බලන්න. 1988 අංක 30 දරන බැංකු පන්ති 77 වෙනි වගන්ති. රහස්‍යතාවය පිළිබඳ වර්තමාන බැංකුකරුවන්ට අදාළ වන ව්‍යවස්ථාපිත විධිවිධාන මෙහි අන්තර්ගතයි. ඒ අනුව ගිණුමක තොරතුරු හෙළිදරව් කර හැකි අවස්ථා වන්නේ 1. තොරතුරු හෙළිදරව් කරන ලෙසට 1. උසාවි නියෝගයක් කළ විට. 2. ගිණුම්කරු ඉල්ලීමක් කළ විට. ඔය කාරණා දෙකම අර නඩු ඉන්ද දීලා තියෙනවා. ඊළඟ එක තමයි යම් නිලධාරියෙක් විසින් සිය රාජකාරිය ඉටු කිරීමෙන්. අන්න ඒක ඉතාල වැදගත්. රාජකාරිය ඉටු කිරීම. අපි හිතමු රහස් පොලිසියෙන් ඇවිල්ලා ඉල්ලනවා. හැබැයි ඒ රහස් පොලිසියෙන් ආවත් ඒගොල්ලෝ කෝට්ටු උඩ සරන් එන්නේ. නිකන් එන්නෙත් නැහැ. හැබැයි එහෙම නැති අවස්ථාව හදිසි අවස්ථාවක වුණත් මැනේජර්ගේ ඩිස්ක්‍රිෂන් එක තියෙනවා. එතෙන් අභිමතය තියෙනවා. ඒක දෙනවද නැද්ද කියන එක. ඉතින් රහස් පොලිසිය රජයෙන් ආපු අපි හිතමු ජනාධිපතිතුමා එමෙතිවරයාගේ නියෝගයක් මත එනවා. අපිට කියන්න බෑනේ උසාවි නියෝගයක් කියන එක අවස්ථාවක ආව ප්‍රශ්නයකුත්. අමාත්‍යවරයා විසින් මුදල් අමාත්‍යවරයා විසින් එවනවා නියෝගයක්. ඒ වෙලාවේදී අපිට කියන්න බෑ උසාවි නියෝගයක් කරන් එන්න කියලා. දැන් මේක යටතේ 77 වෙනි වගන්තියට අපිට පුළුවන් යම් නිලධාරියෙක් විසින් සිය රාජකාරියට යාගේ ප්‍රයිවට් සෙක්‍රටරි වෙනවා. එහෙම නැත්නම් යාගේ ලේකම්තුමා වෙනවා. එහෙම නැත්නම් මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් වෙනවා. ඒ වගේ වෙලාවක දෙන්න සිද්ධ වෙනවා. එතකොට යම් නිලධාරියෙක් සිය රාජකාරියට කිරීමෙන් 3 තමයි මේම පනතේ හෝ වෙනත් ව්‍යවස්ථාවකට අනුකූල වෙමි. මොකක්ද ඒ දේවල් ටික. ඒක අපි බලමු මොනවද කියලා. ඒ කියන්නේ දැන් මේ පනතේ වෙනත් පනතේ අනුවත් ඒ වගේම මේ තව ව්‍යවස්ථා තියෙනවා. දැන් අල්ලස් පනත. ඒ වගේ එක එක පනත් තියෙනවා. ඉන්නේ පනත අනුවත් පුළුවන් කියන එකයි කියන්නේ. එතකොට ඒක අපි තවදුරටත් කියනකොට ඔයගොල්ලන්ට තේරෙයි. දැන් බලන්න මෙන්න මේක පොඩ්ඩක් ගිහලා නීතියෙන් බල කිරීම යටතේ තොරතුරු හෙළිදරව් කිරීම. දැන් බලන්න මේකේ වෙනත් ව්‍යවස්ථා ගොඩක් තියෙනවා මෙතන. අපරටේ ක්‍රියාත්මක කරන සමහර ව්‍යවස්ථාවන්හි ඇතුළත් කර ඇති ප්‍රතිපාදන අනුව බැංකුවක ඇති ගෙනුම් වල තොරතුරු එම බැංකුවට නියෝග නිකුත් කොට ලබාගත හැකි අවස්ථාගේ වන හැකි වන අවස්ථා ඇත. එවැනි නියෝගයක් එම අවස්ථාවේ බලය ලැබූ නිලධාරියා විසින්ම අත්සන් කොට නිකුත් කළ යුතු අතර එවැනි නියෝගයක් ලද බැංකුව අදාළ ගෙනුම් තොරතුරු හෙළිදරව් කළ යුතුයි. ඔන්න බලන්න ආයි හොඳට තේරුම් ගන්න. අපරටේ ක්‍රියාත්මක වන සමහර ව්‍යවස්ථාවන්හි ඇතුළත් කර ඇති ප්‍රතිපාදන අනුව බැංකුවක ඇති ගෙනුම් වල තොරතුරු එම බැංකුවට නියෝග කොට ලබාගත හැකි වන අවස්ථා ඇත. එවැනි නියෝගයක් එම අවස්ථාවේ බලය ලැබු නිලධාරියා විසින් අත්සන් කොට නිකුත් කළ යුතු අතර එවැනි නියෝගයක් ලද බැංකුව අදාළ තොරතුරු හෙළිදරව් කළ යුතුයි. ඒ අවස්ථාව තමයි මේ දීලා තියෙන්නේ. මොනවද?
සාක්ෂාත් නැමැති 90 වෙනි වගන්තිය කියලා තියෙන දේවල්. මුදල් නීති පන්තියේ 29 වගන්තිය. 1938 පරීක්ෂණ කොමිෂන් සභා පන්තියේ 8යි 1 වගන්තිය. ඔය ටිකෙන් ටිකක්වත් ඔය අඩු ගානේ නිකන් නම් ටිකවත් ලියාගන්න මතක තියාගන්න ඕනි. අර 4 වෙනි කාරණේට අදාළ එක. මොකද 4 වෙනි කාරණේ තමයි මෙම පනතේ හෝ වෙනත් අවස්ථාවකට අනුකූල වෙනත් අවස්ථාවකින් මේව. දේශීය ආදායම් පනතේ වගන්තිය අනුව 1969 ආනයන අපනයන පාලන පනතේ අනුව 12/3 අනුව විනිමය පාලන අන්න පොඩි වෙනස වැරදක් තියෙනවා. පානල නෙමෙයි පාලන හදාගන්න. විනිමය පාලන පනතේ 4යි 1 වගන්තිය. අපරාධ නඩු විධාන සංග්‍රහය, සිවිල් නඩු විධාන සංග්‍රහය. දැන් මේ පළවෙනි දවසේම මේ අපරාධ නඩු විධාන සංග්‍රහය, සිවිල් නඩු විධාන සංග්‍රහය මම පළවෙනි දේශනයේදී ඔයගොල්ලන්ත් එක්ක කතා කළා. ඒගොල්ලෝ දන්නවා මම දන්නවා ඇති කියලා අපරාධ වර්ධක සහ සිවිල් වර්ධක අතර ඇති වෙනස්කම් අපි කතා කළා. ඒක ගාහක දගත් විභාගෙට. ඉතින් ඔන්න ඔය දේවල් සම්බන්ධවත් අපිට අවශ්‍ය අවස්ථාවල මේවා හෙලි කරන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට ඒක තේරෙනවා. දැන් මේක අපි තව පොඩ්ඩක් අපිට පුළුවන් විස්තර කරන්න පොදු යහපත කියන එක ඔය නීතියෙන් බල කිරීම කියන්නේ ඔන්න ඔය අවස්ථාව. පොදු යහපත කියන එක තව දුරටත් බැලුව හැකියි ඔයගොල්ලන්ට. පොදු යහපත කියන්නේ මෙන්න මේවා. දැන් බලන්න මේක කියවලා ඒක හොඳට තේරෙනවා. බැංකුවකට රටේ ජනතාවගේ සුඛසිද්ධිය උදෙසා බැංකු කෙනෙකු තොරතුරු හෙළිදරව් කළ හැකියි. මෙම අවස්ථාව මොනවද යන්න පිළිබඳ අධිකරණ තීන්දුව දක්වන්නේ නැතත් එවැනි අවස්ථා බැංකු ඉතිහාසයේ සොයාගත හැකි. නිදර්ශනන්නේ ලෝක යුද්ධ පැවති සමයේදී බ්‍රිතාන්‍ය බැංකුකරුවන් ජර්මන් ජාතිකයන්ගේ ගිණුම් වල තොරතුරු බ්‍රිතාන්‍ය රජය වෙත හෙළිදරව් කිරීම දැක්විය හැකියි. මේ පොදු යහපත සඳහා ඒ යුද්ධ කාලේදී හෙළිදරව් ගන්න සිද්ධ වෙනවා. බැංකුවේ යහපත පිණිස මේක බලන්න මොකද්ද කියලා. ඇන්ටෝනියෝ රූල් එකෙත් ඔක තියෙනවනේ. රටේ සුභසිද්ධිය මෙන්ම බැංකුවට තමාගේ සුභසිද්ධිය සඳහාද ගිණුම් වල තොරතුරු හෙළිදරව් කර හැකියි. ගනුදෙනුකරුවන් ලබාගත් අර මං ඉස්සෙල්ලා කිව්ව එක ලබාගත් ණය මුදලක් අයිරාවක් හෝ වෙනත් යම් පාසුකම් පිළිබඳ කිවිසුමක් කඩ කර ඇති විට එම කිවිසුම අධිකරණයේ මගින් ක්‍රියාත්මක කිරීමේදී යට අදාළ තොරතුරු අධිකරණයේදී හෙළිදරව් කළ හැකියි. දැන් අපි යනවා ඩිෆෝල්ට් වෙච්ච එකකට දැන් ඊළඟ ඩෙට් රිකවරි එහෙම සාකච්ඡා කරන්න තියෙනවා ඉදිරියේදී. අයකර ගැනීමේ විශේෂ විදිහට බලන්න පරාටේ බලතල අනතුරු සංඥා ඒ ආදි වශයෙන් අපිට පාඩමක් තියෙනවා කරන්න. ඉතින් ඒ වගේ වෙලාවක අපි ගිහිල්ලා බැංකුවට නඩු දානවා මෙයාගේ වාරික අවුරුදු 5කින් ගෙවන්න තියෙන ලෝන් එකේ තාම මාස 14යි ගෙවලා තියෙන්නේ. දැන් ගෙවන්නේ නැහැ. මේ නඩුව දාන්න ගියාම උසාවිය අහනවා නඩුකාරතුමා ආයි කොච්චරද දැන් තියෙන බැංකුව ණය වෙලා තියෙන්නේ. අන්නේ වගේ වෙලාවකදී ගිණුමේ තොරතුරු හෙලි කරන්න වෙනවනේ. ඒ හෙලි කරන්නේ බැංකුවේ යහපත. මොකද අධිකරණ තීරණයක් ගන්න ඕනේ මෙයාගේ. අපි උගස ක්‍රියාත්මක කරනවාද මොකද කියන එකට. උගස් බොන්ඩ් එකක් තිබිච්ච බලයට අපිට නිකම්ම ගිහලා ඒක වෙන්දේසි කරන්න බෑ. ඒකට අපි උසාවි නියෝගයක් ගන්න ඕනේ. දැන් පරාටේ බලතල නෑ ඒක වෙනස්. අපි ඒක ඉදිරියේ සාකච්ඡා කරනවා. යන්නේ ඒකයි මේ කතාවේ තේරුම. අතර ගනුදෙනු කර්ගයේ ප්‍රකාශිත වූ ගම්‍යමාන බලය යටතේ. දැන් බලන්න ඒකත් කියවලා අපි බලමු. ගනුදෙනුකර තම ගිණුමේ තොරතුරු යම් නිශ්චිත පුද්ගලයෙකුට නිකුත් කරන ලෙස උපදෙස් දී ඇතනම් අපි හිතමු යම් කිසි කෙනෙකුට සමාගමක් අහනවා එයත් එක්ක මම බිස්නස් කරන්න යන්නේ account එකේ සල්ලි කීයක් තියෙනවද කියලා දැනගන්න එයාට අවශ්‍ය වෙනවා. මෙයා කියන එක ඇත්තද කියලා දැනගන්න. එතකොට එයා ඒ ඉල්ලන මනුස්සයා ඉල්ලපු ගමන් අපි දෙන්නේ නැහනේ. එතකොට අපි කියන්නේ ඔයා ගිහිල්ලා කස්ටමර්ගෙන් ලියුමක් අරන් එන්න. ඒක කස්ටමර්ට නැත්නම් අපි කතා කරනවා. එතකොට කස්ටමර් ඉන් රයිටින් දෙනවා. ප්‍රකාශිතව දෙනවා. ඔව් මගේ ගිණුමේ තියෙන සම්පූර්ණ විස්තරය මේ X නැමැති පුද්ගලයාට දෙන්න. එතකොට අපිට නිකුත් කරන්න පුළුවන්. ඒතකොට ගනුදෙනුකර තම ගිණුමේ තොරතුරු යම් නිශ්චිත පුද්ගලයෙකුට නිකුත් කරන ලෙස උපදෙස් දී ඇතනම් එවැනි අවස්ථාවකදී බැංකුවකට එම නිශ්චිත පුද්ගලයාට තොරතුරු හෙළිදරව් කරනු ලැබිය හැකියි. එවැනි අවස්ථාවකදී ගනුදෙනුකරුගෙන් මේ සඳහා ලිඛිත උපදෙස් ලබා ගැනීම වඩාත් උචිතයි. එසේ උපදෙස් ලබා ගැනීමේදී තොරතුරු ලබා දිය යුත්තේ කාටද? දිය යුතු තොරතුරු මොනවාද? යන්න පිළිබඳව නිශ්චල උපදෙස් එහි ඇතුළත් විය යුතුයි. ගනුදෙනුකරු විසින් සිය ගණකාධිකාරීවරයාට විගණකවරයාට තොරතුරු හෙළිදරව් කරන ලෙස උපදෙස් දෙන අවස්ථා මේට උදාහරණ වෙයි. එස දැක්විය හැකියි. ඉතින් ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ දකිනවා බැංකුවේ වැඩ කරනකොට ඒගොල්ලන්ගේ එක්ක අපේ කම්පැනි එකේ accountant නේ එහෙම නැත්නම් ඔඩිටර් කෙනෙක් කවුරු හරි එන්නේ. ඉතින් බොහෝ විට accountant එක තමයි අපි ගනුදෙනු කරන්නේ. ඉතින් එයාට දෙන්න පුළුවන්. මොකද එයා තමයි අධිකාරී ලක් authorized person ඒ සමාගමේ. ඉතින් අපිට එයාට දෙන්න පුළුවන්. ඉතින් ඔන්නේ අවස්ථා හතර පැහැදිලිවම දැන් මම හිතන්නේ ඔයගොල්ලන් හොඳටම තේරෙනවා ඇති ඒකේ තත්ත්වය කොහොමද කියන එක. ඉතින් දැන් මේකෙදි ওই කාරණා කියනවත් එක්කම
පොඩ්ඩක් තියෙනවා මේකේ. ඒ ටික. එසේ වෙතත් එසේ තොරතුරු එළිදරව් කිරීමේදී ගනුදෙනුකරු දුන් බලය පිළිබඳ ඉතාමත් සැලකිලිමත් විය යුතුයි. බලය පවරා ඇත්තේ ගෙනුමේ ශේෂය හෙළිදරව් කිරීමට පමණක් නම් ලබා දිය යුත්තේ තොරතුරු පමණක් බවය. අමතර තොරතුරු ඉල්ලා සිටී නම් ඒ සඳහා ගනුදෙනුකරුගෙන් නිශ්චිත බලය ලබා ගත යුතුයි. දැන් එයා කියලා තියෙන්නේ මගේ මේ account එකේ balance එක දෙන්න. දැන් ඔයාලට කියන්න බෑ එයාගේ B account එකේ මෙච්චර තියෙනවා, එයාගේ credit card balance එක මෙච්චරයි, එයාගේ උගස් මෙච්චර තියෙනවා. ඒවා කිසි දෙයක් කියන්න බෑ. එයා දීලා තියෙන නම්බර් එකේ account එකේ balance එක දෙන්න එච්චරයි. එයාගේ check return කීයක් තියෙනවද? ඒවා මේවා කිසි දෙයක් ඔයගලන්ට දෙන්න බලයක් නැහැ. එයා කියලා තියෙන දේ පමණයි මෙතෙන්දී දීම අවශ්‍ය වෙන්නේ. තාම වැදගත් දේ. හොඳින් මතක තියාගන්න. දැන් අපි මේකේ තව කාරණා විශේෂ වූ කාරණා කීපයක් තියෙනවා. මේ මෙතනින් ඊළඟ එකට එන්නේ ඉස්සෙල්ලා දැන් ගනුදෙනුකරු ගැන කිව්වේ නෑනේ බැංකුකරුගේ රහස්‍යතාවනේ අපි කිව්වේ. දැන් අපි බලමු නැවතත් අර කාරණා දෙක මොකක්ද ඒ කියන දෙක ඔයගොල්ලෝ හොඳට තේරුම් ගන්න ඕනේ. මොකක්ද ඒ දෙක? නැවතත් බුලට යම් පොඩ්ඩක් බලන්න. මෙන්න මේක. දැන් බලන්න. ගනුදෙනුකරුගේ ගම්‍යමාන යුතුයකම්. දැන් මේ වංචනික කටයුතු ඉල්ලමන පරිදි චෙක්පත් අන කිරීම. මෙන්න මේක ඔයගොල්ලෝ හොඳට තේරුම් ගන්න ඕනේ. මෙන්න මේකට තමයි මම නැවතත් පොඩ්ඩක් බෝඩ් එකට යමු අපි. එතෙන්දි කියන්න ඕනේ කේස් එකක් තියෙනවා. මේකට අපි කියනවා ඔය මෙන්න මේක හයිලයිට් කරගන්න. වංචනික කටයුතු වලට ඉල්ලන ලැබෙන පරිදි චෙක්පත් අන කිරීම. මොකද්ද මේ කතාවේ තේරුම? අපි දැන් පොඩ්ඩක් බෝඩ් එකට නැවත යමු. හරි. මෙන්න මේකෙදි කේස් එකක් තියෙනවා London Joint Stock Bank Limited versus Macmillan and Arthur. 1918 දී තීන්දුව වෙච්ච නඩුවක්. මම නැවත බෝඩ් එකේ ලියන්නම් ඒක. මේක මකමු. මොකද දැන් අපි කියන්නේ දැන් බැංකුකරුගේ තියෙන ගම්‍යමාන යුතුයකම් නැත්නම් වගකීම් ටික අපි පැහැදිලි කරා. ඒකේ ප්‍රධාන දේ තමයි රාජ්‍යතාව රකින්න ඕනේ, ගනුදෙනුකරුවෙන් රැස් කරන්න ඕනේ, ඒ ආදී වශයෙන්. දැන් අපි ගනුදෙනුකරුගේ තියෙන ගම්‍යමාන යුතුයකම් යටතේ චෙක්පත්වල වංචනික කටයුතු ඉඩ නොලැබෙන පරිදි චෙක්පත් අන කිරීම. දැන් අපි ගත්තොත් මම ඉස්සෙල්ලා ඒක කියලා එන්න මේක අපි මෙහෙම චෙක්පතක් ගත්තොත් දැන් මේ නඩුවේදී මොකද්ද London Joint Stock Bank මොකද්ද නඩුව London Joint තියාගන්න එක Joint Stock Bank STOCK London Joint Stock Bank Limited versus Macmillan and Arthur 1910 ඔය නඩු තියෙන්නේ ඊටාම වැඩගත්. මේකට තමයි Macmillan rule කියන්නේ. මොකද්ද? Macmillan rule. Macmillan rule. දැන් මම rules දෙකක් කියලා දුන්නා. ඒකෙදි මෙන්න මේක තමයි මේකෙන් තාම වැදගත් වෙන්නේ. දැන් අපි මේ චෙක් පදක් ගමුකෝ මෙහෙම. දැන් චෙක් පද ගැන හොඳට ඔයගලන්ට පස්සේ කියලා දෙයි. කියලා දෙනවා අපි. මේකෙදි ස්ටර්ලින් දෙකයි. චෙක් පද ලිව්වේ. මේ ස්ටර්ලින් දෙක මොකද කරේ? 102 ගලා මෙතෙන් දෙකක් දාලා. පේනවා ස්ටර්ලින් දෙක 102ක් කළා එයාගේ සෙක්‍රටරි මුදල් ලබා ගන්න. ඒකට හේතුව එහෙම ලිව්වේ. එහෙමයි මෙයා ලිව්වේ. මේකට ඉඩ තිබ්බා. ඉඩ දීලා ලිව්වේ. එතකොට වංචනික ක්‍රියාවලට ඉඩ නොලැබෙන පරිදි මේක කරන්න ඕනේ. අන්න ඒක තමයි දෙන්නේ සිද්ධ වුනේ. sorry 102 120 සමාන. 120 ඒක පොඩ්ඩක් තිබුණේ. දැන් යා ලිව්වේ මෙන්න මෙහෙම ලිව්වේ. දැන් මේ මෙන්න කාලා දැන් මෙතන ඔයගොල්ලෝ චෙක් කරනකොට මෙහෙම දාන්න බෑ. මෙයා කරපු දේ මෙතෙන් එකක් දැම්මා මෙතෙන් බිඳුවක්. කවුද? මැක්මිලන්ගේ සෙක්‍රටරි. ඉතින් ඊට පස්සේ මෙයාගේ account එක පස්සේ බලනකොට එයා ස්ටර්ලින් දෙකකට ලියලා තිබුණේ.
102ක් අඩු වෙලා account 120ක් අඩු වෙලා account එකේ. අන්නේ වෙලාවේදී ඇහුවා මොකද්ද මේ? එතකොට කියලා බැංකුව ඒ මැක්මිලන් තීරණයේදී ඔය නඩුවේදී මොකද්ද ලන්ඩන් ජොයින්ට් ස්ටොක් බැංක් ලිමිටඩ් versus මැක්මිලන් කියන නඩුවේදී තීරණ මැක්මිලන් ආත නඩුවේදී තීරණය කළා මේකෙදී මේ ගනුදෙනු කරුට මේ පාඩුව විඳින්න සිද්ධ වෙනවා. ඒකට හේතුව වංචනික ක්‍රියාවලට ඉඩ නොලැබෙන පරිදි මේ සිදු කළ යුතුයි යන්නේ. ඒකයි තා වැදගත් වෙන්නේ. ඒතකොට මේ නඩු තීරණය ඉතාමත් වැදගත් වෙනවා. මෙන්න මේකට කියනවා මොකද්ද මැක්මිලන් රූල්. දැන් අපි මේ වෙනකොට රූල් දෙකක් ඉගෙන ගත්තා. මොකද්ද රූල් දෙක? පළවෙනි එක ටෝනියර් රූල් එක නැත්නම් ටෝනියර් රූල් අනිත් එක තමයි මැක්මිලන් රූල්. දැන් මට කරුණාකරලා කියන්න මේකෙදි මොන හරි තේරෙනවද කියලා. එක්සෑම් එක මදුවන්ති මෙහෙමයි එක්සෑම් එක නම් තාම අපිට කියන්න බෑ සැප්තැම්බර්නේ තියෙන්න ඕනේ. නමුත් මේකෙදී ප්‍රධාන දේ තමයි මේ ඇඩ්වාන්ස් විභාගයේ තියෙන දවස බලලා තමයි මේක වෙන්නේ. ඔයාලන්ට වෙලා තියෙනවා බය වෙන්න එපා මේක කරගෙන යන්න කොහොමද? ඊළඟට හරි ඒක හරිය නඩුව කිව්වා. තව මොන හරි තියෙනවා නම් කියන්නකො මට. මොන හරි තියෙනවා නම් කරුණාකරලා කියන්න. මොකද තියනවාද? ෆිසිකල් ක්ලාස් කවද්ද පටන් ගන්න? දසිනි මේකයි ෆිසිකල් ක්ලාස් නම් අපිත් ආසයි කරන්න මේක හරි අමාරුයි ඇත්තටම මේ කැමරාවක් ඉස්සරහ අපිට මම මේ තනියෙන් හෝල් ක්ලාස් රූම් එක මේ කතා කරන්නේ. ඉතින් මේ ඔයාලත් එක්ක අනිත් එක දැන් මේකේ හුවමාරුව නෑනේ. ඉතින් ඒක අපි ඉක්මනින්ම තියනවා. ඉතින් දැන් මේ සෞඛ්‍ය නිර්දේශන වනේ මේ කරන්නේ. ඒ නිර්දේශ ලැබුණාම හැකි ඉක්මනින් තියනවා. ඒ නිසා බය වෙන්න එපා. දැනට මේක පික් කරගෙන යන්න අපි සෙමිනාර් එකක් තියෙනවා අන්තිමට. බලාපොරොත්තු වෙනවා මට ඩිරෙක්ටර් ජෙනරල් සර් කිව්වා අපි සෙමිනාර් එකක් තියෙනවා කියලා අන්තිම විභාගෙට ඉස්සෙල්ලා තියෙයි. ඒක එතකොට තියාගන්න පුළුවන් වෙයි අපි ටිකක් තවත් ඉන්නට හරියනවනේ. හරි මේ තේරුණාද? දැන් මම හිතන්නේ මදුවන්ති තේරුණා කිව්වා. දැන් මේ මෙතෙන් දෙනකන් කරපුවා තේරුණාද? මට කරුණාකරලා කියන්න ඕගොල්ලෝ කවුරු හරි. දැන් මම කියලා දුන්න ටෝනියර් රීතියයි ඊළඟට මැක්මිලන් රීතියයි. මේ විභාගෙට එනවා. තේරුම් නැති කෙනෙක් ඉන්නවා නම් ආයි මම පොඩ්ඩක් කියලා දෙන්නම් කියන්න. තේරුණා සර් රයිට්. ඕකේ මදුවන්ති මං හරි කැමතියි ඔයගොල්ලෝ මෙහෙම කියනවනම්. දසිනි හරි. ප්‍රියදර්ශනි හරි all clear very good. හරි සංජීව. එතකොට මේ දැන් මේ දෙක දැන් ඔයගොල්ලෝ විභාග ප්‍රශ්න පත්‍ර බැලුවොත් දැන් මේ ඉන්ස්ටිටියුට් එකට આવොත් ඔයගොල්ලන්ට සෙට්ස් ගන්න තියෙනවා. මේ එහෙම නැත්නම් හොයාගන්න කාගෙන් හරි. එතකොට අපි ඒවා ඩිස්කස් කරමු පස්සේ මේ තුන ගැන හොඳටම මේවා කරන්න. එතකොට දැන් මේ මං කිව්ව නඩු තීන්දුව තේරෙනවා ඇති ලන්ඩන් ජොයින්ට් ස්ටොක් බැංක් versus මැක්මිලන් and ආතර්. හරි. අපි දැන් නැවතත් අපි යමු මේ අපේ මේකට දැන් ඊළඟට තව එකක් තියෙනවා. දැන් වංචනික ක්‍රියානේ අපි කිව්වේ. දැන් ඔයගොල්ලන් ඉස්සෙල්ල එක නැවත මතක් කළොත් ගනුදෙනු කරුගේ තියෙන වගකීම් යටතේ තව එකක් තියෙනවා. මොකද්ද? ගිණුම් ආශ්‍රිතව යම් වංචාවක් යන දැන ගැනීමට ලැබෙන විට එය වහාම බැංකුවට දැනුම් දීම. අපි ඒක දැන් බලමු. අපි යමු ඒ නෝට් එකට අහුව පොඩ්ඩක්. හරි. නෝට්බුක් බුක් එකේ ලියාගන්න මොනවා හරි ඕන. right. ගිණුම් ආශ්‍රිත යම් වංචාවක් දැන ගැනීමට ලැබෙන විට ඒ වහාම දැනෙන්නේ නැති. දැන් මෙන්න මේකෙදිත් කේස් එකක් එනවා අපිට. තුන්වෙනි රීතිය තමයි මම දැන් ගන්න යන්නේ. ඒක තමයි ග්‍රීන්වුඩ් රීතිය කියන්නේ. දැන් මේකෙදිත් කේස් එකක් තියෙනවා ග්‍රීන්වුඩ් versus මාටින්ස් බැංක් කියන එක. දැන් මම මේකේ කතාව ඉස්සෙල්ලා කියන්නම්. ඔයගොල්ලන් නඩු තීන්දුව මම බෝඩ් එකේ ලියන්න. ඒකේ දැනට ඕන ලියන්න ග්‍රීන්වුඩ් GREENWOOD Greenwood versus Martins Bank MARTINS Martins Bank BANK 1982. දැන් මේකෙදී වංචාවක් ගැන ගනුදෙනු කරු දනවන්න. තමන්ගේ account එකේ යම්කිසි වංචාවක් වෙනවයි කියලා ගනුදෙනු කරුට දැනීගෙන යනවා නම්
ඒකයි නොකිය ඉන්න බෑ බැං ගනුදෙනු කරු නොකිය හිටියොත් ගනුදෙනු කරුම පාඩුව දරා ගන්න ඕනේ. මේක ඉතාම වැදගත්. සමහර ගනුදෙනුකාරයෝ කියන්නේ නෑනේ. සමහර අස්සම් වරදිනවා ආදී. එතකොට දැන් මේකෙදි මේ ග්‍රීන්වුඩ් මෙන්න මේකට තමයි ග්‍රීන්වුඩ් රීතිය කියන්නේ. මම ඉස්සෙල්ලා කතාව කියලා ඉන්නම් මේකෙදි මේ ඕගොල්ලන්ගේ නෝට් එකේ ඔබ කතා විස්තරය කියලා නෑ මේ විස්තර මතක තියාගන්න කතාව වගේ. පොඩ්ඩක් දැන් මේ මගේ මේ සාකච්ඡා ඉවරෙච්ච ගමන් පොඩි සටහනක් අහගන්න වගේ නෝට් බුක් එකේ එච්චරයි. ඊට පස්සේ ඉතින් මහා මාරුවක් නෑ මේක. එතකොට අපේ සෙමිනාර් එක වෙලාවෙදි මම මේව හැම එකක්ම හයිලයිට් කරන්න උත්සාහ කරනවා. ඒත් ඔයගොල්ලෝ දැන් හොඳට ගන්න. දැන් මේකෙදි උනේ ග්‍රීන්වුඩ් එදිරිවා මාටින්ස් බැංක් එකේදී මම බෝඩ් එකේ තාපොට් එකකින් දානවා කේස් එක. මේකේ මේ බිරිඳකුයි ස්වාමියෙකුයි හිටියා ඒගොල්ලන්ට account එකක් තිබුණා හස්බන්ඩ්ගේ account එක. එතකොට මේ දෙන්නටම අස්සම් කරන්න පුළුවන් joint account එකක්. බිරිඳ කරන්නේ ස්වාමියා නැති වෙලාවට එයාගේ චෙක් පොතෙන් චෙක් කොල හොරකම් කරනවා. හොරකම් කළා එයා අස්සම් කළා සල්ලි ගන්නවා. ඉතින් මේකෙදී කේස් රිපෝට් එකේ කියවනකොට කාරණා දෙකක් මෙතෙන්දී highlight වෙනවා. එකක් තමයි මේ බිරිඳ සූදු ක්‍රීඩාවට යනවලු. ඒගොල්ලෝ සූදු දන්නවනේ ඒකට සල්ලි එපැයි. ලංකාවෙත් එක එක සූදු වර්ග තියෙන්නේ. ඒවට යනවලු සල්ලි හස්බන්ඩ් ඒවට යනවලු. සමේ බිරිඳගේ පැත්තේ එයාගේ නෑදෑයන්ට සැලකීමට කියලා කේස් රිපෝට් එකක් තියෙනවා. රිපෝට් එකේ කොටසක තියෙනවා. ඉතින් කොහොම හරි එයාගේ පුද්ගලික උවමනාවල් වලට හස්බන්ඩ්ගේ චෙක් පොතෙන් චෙක් වල හොරකම් කළා. එයා හස්බන්ඩ්ගේ අස්සන හොරා එයා ගහලා හස්බන්ඩ්ගේ අස්සන හොරට ගහලා බැංකුවෙන් සල්ලි ලබා ගත්තා. ඉතින් මෙහෙම චෙක් 11කටත් වැඩි ගාණක් ලබා ගන්න තිබුණා. හැබැයි බැංකුවෙන් ග්‍රීන්වුඩ් මහත්තයාට කියලා තියෙනවා මේ ඔයාගේ අස්සන දැන් එච්චර හරියට වෙනස් වෙලා මෙයාට බලනකොටම මේ චෙක් වල පෙන්නලා තියෙනවා. මෙයාට තේරිලා තියෙනවා මෙයා හොරකම් කළා කියලා. නමුත් අපි කවදාවත් අපේ ගෙදර කෙනෙක්ව අපි ලැජ්ජාවට පත් වෙන විදිහට පිටායට කියන්නේ නැහනේ. මෙයා වහාම ගෙදර ආපු ගමන් ඇහුවා එයාගේ නෝනාගෙන් බිරිඳගෙන් ඔයා මේ හොර අස්සන් ගහලා මගේ අස්සන ගහලා සල්ලි ගත්තාද? එයාට යක් කළා නැහැ කියලා ඉඳලා පස්සේ එයා ඇත්ත කිව්වා මං ගත්තා අනේ සමා වෙන්න මං ආයි ඊට පස්සේ මේ වගේ වැඩක් කරන්නේ ආයි නම් කවදාවත් කරන්නේ නැහැ කියලා පොරොන්දු වුණා. හරි. ඊට පස්සේ හස්බන්ඩ් කරපු දේ බැංකුවට කිව්වා නෑ නෑ මේ මගේ අස්සන තමයි මං ওই පාටිස් වලදී එහෙම ඔය පාටි එකකදී දන්නවනේ ඉතින් මේ එක එක ඒවා බීම වර්ග පානය කරපු වෙලාවල් වල ඉතින් මේ අස්සන ගන්නකොට වෙනස් වෙනවා. ඉතින් ඒ වගේ වෙලාවක ගහපු අස්සන් වෙන්න ඇති. එහෙම ගිරෙලා මේ මෙයා පිළිගත්තා. අස්සන පිළිගත්තා. අස්සන පිළි අරගෙන දැන් ඉතින් ආපහු ඉතින් යනවා. ආයෙ ටික දවසකට පස්සේ මොකද උනේ? අර වයිෆ් නැවතත් මේ හොරකම් කළා චෙක් කීපයක්. චෙක් කීපයක් අස්සම් කළා. එතකොට චෙක් කීපයක් අස්සම් කරපු නිසා අවසානයේදී නැවතත් බැංකුවෙන් කිව්වා මම තේරුණා බැංකුවේ account එකේ සල්ලි අඩු වෙනකොට. නැවතත් ගිහිල්ලා වයිෆ් කෙන් ගාම කිව්වා ඔව් අනේ මං ගත්තා ආපහු දෙකක් කියලා. ඉතින් ආයා පොරොන්දුව කැඩුවානේ. මෙයා ඒ පාර හොඳටම බැන්නා. වයිෆ්ට බැන්නා බනලා තර්ජනය කළා මම මේක එලි කරනවා කියලා කිව්වා. එයා බැඳ වැටිලා කිව්වා අනේ ඒක එලි කරන්න එපා. ඉතින් අපේ එංගලන්තේ නෙමෙයි. ලංකාව වගේ නෙමෙයිනේ. හරි ලැජ්ජාවක්නේ සමාජයේ සොසයිටි එකේ. ඉතින් මෙයා කිව්වා නෑ මං එලි කරනවා. ඔයා හොර අස්සන් කාලා මගෙන් සල්ලි හොරකම් කරනවා කියලා. මෙයා කියලා ගියා. හැබැයි ඉතින් කියපු දේ හස්බන්ඩ් කරේ නෑ. ඉතින් හස්බන්ඩ්ලා ගැටි එහෙමනේ ඉතින් ගිහිල්ලා ඔය කරන්න ගියේ නෑ. තරහා ගිය වෙලාවට ඒක කිව්වා. නමුත් ආයි ටික වෙලාවකට පස්සේ ගෙදර ආවා. එනකොට ඒ බිරිඳ සිය දිවි හානි කරගෙන මිය ගිහිල්ලා. ඊට පස්සේ මොකද උනේ? ඉතින් බැංකුවට ඒ කටයුතු ඉවරනන් පස්සේ මෙයා ඒ පාර බැංකුවට ක්ලේම් එකක් දැම්මා. ඔයගොල්ලෝ හොර අස්සන් වලට ගෙවලා තියෙනවා. මේක මගේ අස්සන නෙමෙයි. මට දැන් සල්ලි දෙන්න. බැංකුව දුන්නේ නැහැ සල්ලි. ඊට පස්සේ මේ ග්‍රීන්වුඩ් මහත්මයා මාටින්ස් බැංකුවට විරුද්ධව නඩු දැම්මා. පස්සේ මාටින්ස් බැංකුව මොකද කිව්වේ? ඉතින්දී උසාවිය තීරණය කළා මේකට ප්‍රතිබන්ධනය එස්ටොපල් කියන නීති සිද්ධාන්තයට අසු වෙලා තියෙනවා. ඒ නිසා බැංකුව ඔබට ඔබ පිළිගත් දෙයක් නැවත පිළිගන්නේ නැහැ කියන්න බෑ. යම්කිසි දෙයක් අපි පිළිගත්තා නම් පස්සේ නැහැ කියන්න බෑ. දීලා ගන්නවා වගේ. මම ඔයාලට දුන්නේ නැහැ කියන්න බෑනේ. මම යම්කිසි පොරොන්දුවක් වුණා නම් මම ඔයාලට පොරොන්දු වුණා. පොරොන්දු ඉෂ්ට කරන්නේ නැතුව ඒක වැරදිද යන්නේ? පොරොන්දු කඩකිරීම වගේ. ඊටත් වඩා බරපතලයි මේක ප්‍රතිබන්ධන කියන સિદ્ધාන්තය. මම පොඩ්ඩක් ඒකේ බෝඩ් එකේ ඒක දාන්න. ඔයාලට බලන්න පුළුවන් එතකොට ප්‍රතිබන්ධනය. මම මේ කේස් එකත් ලියන්නම්. ඔන්න ඔක තමයි දෙවෙනි එක. එතකොට ඔන්න ඔකට තමයි කියන්නේ ග්‍රීන්වුඩ් නීතිය. එහෙම නැත්නම් ග්‍රීන්වුඩ් රූල් කියන්නේ. එතකොට ඔය රූල් තුනක් මම අද ඔයගලත් එක්ක සාකච්ඡා කරනවා.
මේ rules තුනම ඉතාමත් වැදගත් වෙනවා past papers වලත් ඔයගොල්ලන්ට දකින්න ලැබෙයි මේ ප්‍රශ්න දීලා තියෙනවා ඉදිරියටත් වැදගත්. ඒකට මේ නඩුව තමයි Greenwood versus Martins Bank. නැද්ද? Greenwood versus Martins Bank. මේකයි නඩුව. මේකට තමයි Greenwood rule එක කියන්නේ. Greenwood rule. අර මම ඉස්සෙල්ලා කිව්ව ප්‍රතිබන්ධනය කියන්නේ මම කිව්ව කාරණේ තේරෙනවා. ප්‍රතිබන්ධනය කියන එකත් මම ඔයගොල්ලෝ පොඩි සටහනක් දෙන්න. ප්‍රතිබන්ධනය කියන්නේ මොකක්ද කියලා. ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ estoppel. estoppel. සිංහලෙන් කියන්නේ ප්‍රතිබන්ධනය. ප්‍රතිබන්ධනය බෑන කියන්න බෑන අල්නෑන් බෑන නෑ ප්‍රතිබන්ධ estoppel ESTOPPLE estoppel. එතකොට ඔන්න ඔය නඩුව තමයි ඕකේ ඔයගොල්ලෝ දැනගන්න ඕනේ විශේෂයෙන්ම ඔකට කියනවා Greenwood rule එක කියලා. මම හිතන්නේ පැහැදිලිද දන්නේ නැහැ කරුණාකරලා මට කියන්න. පැහැදිලිද මේ කිව්ව එක? ඔව් මදුෂි තේරුණාද? right. සංජීව all clear. right. good. මදුවන්ති clear. right. විමාලි හරි. විනෝෂ් ඔක්කොම clearද? ඔෂානි right. good very good. දැන් ඔයගොල්ලන්ට පේනවා මම හිතන්නේ දැන් මම rules තුනක් ගැන කතා කළා. මොකද්ද පළවෙනි rule එක? Tonian rule. ඊළඟට Maclaurin rule. ඊළඟ එක Greenwood rule. very special. ගම්ම වැදගත් මේක. ඒක නිසා මේක විභාගයට හොඳට මතක තියාගන්න මේවා අනිවාර්යයෙන්ම අපි ප්‍රශ්න හදනකොට මේවා විශේෂයෙන්ම එනවා. ඊයක කවදද? අනේ කරුණාකරලා බලන්න ඕව හැම අවුරුද්දෙම තියෙනවා. ඒක අවුරුද්දක නෙමෙයි. හැම අවුරුද්දෙම මේ රාශිතාව ගැන එක්ක ලකුණු 2 ප්‍රශ්නයක්, එක්ක ලකුණු 5 ප්‍රශ්නයක්, එක්ක ලකුණු 20ක ප්‍රශ්නයක්. ඕන එකකට එනවා. ඉතින් හැබැයි මම ওই ප්‍රතිබන්ධනය කියන එක පුළුවන් නම් ඔයගොල්ලන්ගේ නෝට්බුක් එකේ ලියා ගන්න මම හිමින් පොඩ්ඩක් කියවන්නම්. ප්‍රතිබන්ධන සිද්ධාන්තය principle of estoppel කියන එක. මෙන්න මෙහෙම ලියා ගන්න. මම කියවන්නම්. ඔයගොල්ලන්ගේ පොතේ ලියන්න. ප්‍රතිබන්ධනය යන්න නම් ක්ලාස් එකේ කියවන වේගෙන් කියන්නේ. ඒගොල්ලන් ලියා ගන්න පුළුවන්. ප්‍රතිබන්ධ මම එකක් හැමතිස්සෙම දෙපාරක් කියනවා. ප්‍රතිබන්ධනය යන්න සාක්ෂිමය රීතියකි. ඒ ක්‍රියාකාරී හේතුවක් ලෙස නොසලකයි. ඒ ක්‍රියාකාරී හේතුවක් ලෙස නොසලකයි. ඉංග්‍රීසි නීතියේ සාධාරණත්වය. ඒ කියන්නේ ඉක්විටි ප්‍රින්සිපල් කියලා තියෙනවානේ. ඉංග්‍රීසි නීතියේ සාධාරණත්වය යන නීති සිද්ධාන්තයේ යටතේ බිහි වූවකි. මේ යටතේ යම් කෙනෙකුගේ පෙර ක්‍රියාකාරකම් වලින් කරන ලද ක්‍රියාකාරකමින් පසු අවස්ථාවකදී එසේ කළ බව පිළි නොගැනීම හෝ අත්හැරීම පසු අවස්ථාවක කළ නොහැක යන්නයි. පිළි නොගැනීම හෝ අත්හැරීම පසු අවස්ථාවක කළ නොහැක යන්නයි. ආයලියන්න පෙරදී කළ ප්‍රකාශය නිසා තවත් පාර්ශවයක්
හොඳ හිතින් ක්‍රියා කර ඇතනම් හොඳ හිතින් ක්‍රියා කර ඇතනම් ඒ පසුව අහිමි කිරීම අසාධාරණ බව මෙම සිද්ධාන්තයෙන් පිළිගැනේ. මොකද්ද සිද්ධාන්තය? ප්‍රතිබන්ධනය. මෙම සිද්ධාන්තයෙන් පිළිගැනේ. එතකොට මේ ප්‍රතිබන්ධනය මම හිතන්නේ තේරෙන්නේ නැති ලියා ගන්නත් ඇති. ලියා ගන්න පුළුවන් වුණාද ඔයගලන්ට? කියන්න බැරි වුණා නම් මම ආපහු පොඩ්ඩක් කියන්න. clear. Suranji, Samira clear. Okay, Pavitra. Oh sir. Tarushi. Right. Hari Tarushi. Samira. Okay, දැන් ඔයගොල්ලෝ ලියාගත්තා එක හොඳයි. ඒක තමයි ප්‍රතිබන්ධය. Principle of estoppel කියන එක. එතකොට දැන් මේකේ මේ අපේ සාක්ෂි ආඥා පරිදි දන්නවනේ evidence code කියලා එකක් තියෙනවනේ අපේ. ඒ evidence code එකේ 115 115 115 එකත් සඳහන් වෙනවා ඔය estoppel කියන එක. ප්‍රතිබන්ධනය කියන එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. evidence code එකක් ගත්තොත් ඔය government.lk ගහපුවම ඕන පනතක් ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ගහලා බලන්න. ඒ වෙලාවේදී ඔය මම කියන දේවල් බලා ගන්න පුළුවන් ලේසියෙන්ම. ඉතින් අපේ මේ ටිකක් මේ අමාරු කාලේ ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් ඔයගොල්ලෝ ගෙදර දැන් බස් එකේ ඉන්නේ නැහනේ. ඉතින් දැන් ඕක දැන් කරලා ආපහු දාලා බලන්න. මගේ කටහඬක් තියෙනවා. ඔයගොල්ලන්ට බැලුවා හැකි. ඉතින් මොනවා හරි තියෙනවා නම් මගේ මොබයිල් එකට note 7729829123 එකත් ඕනනම් මතක තියාගන්න. ඒකෙන් අහලා බලන්න මොනවා හරි ගැටලුවක් තියෙනවා නම්. එතකොට පුළුවන් තරම් උත්සාහ කරන්න මේකෙන් කරන්න. අපි ඉතින් මේ new technology පුරුදු වෙන්න ඕනේ නේද? ඊට පස්සේ අපි ආපහු කරලා බලමු. ඔය තියෙන්නේ right. Greenwood versus Martins Bank. හරි ගායත්‍රි. හරි. Okay. දැන් ඔක්කොම ඕක තමයි ගායත්‍රි Greenwood rule එක කියන්නේ. හැම කෙනාම මතක තියාගන්න. දැන් rules තුනයි. ආයි අමතක කරන්න එපා. ටෝනිය rule එක, Macmillan rule එක, Greenwood rule එක. ඉතින් බැංකු කරු සහ ගනුදෙනු කරු අතර සම්බන්ධතාවයේදී අපි පස්සේ සමරයිස් කරමු 5 කාලට විතර වෙනකොට මම මුලින් නම් ආපහු කරපුවා මම ආපහු සමරයිස් කරලා ඔයගොල්ලන්ට කියන්නම් අපි මොනවද කරේ කියන එක. ඉතින් ඒ විදිහට. දැන් ඔයගොල්ලන්ට මම හෑන්ඩ් අවුට්ස් එක්කනේ හැමතිස්සෙම කියන්නේ. ඒක නිසා මම හිතන්නේ රුවන් සර්ත් ඒ විදිහටම කරයි. මොකද මේ අපි දෙන්න වඩා හොඳට කරන්න ඕනේ තමයි අපි මේ දෙන්නම අරගෙන කරන්නේ. ඉතින් එතකොට අපි දෙන්නට හොඳට හදන්න පුළුවන් නේ අපි දෙන්නම එකම බැංකුවේ බැංකුවස් ලෝන් දෙන්නේ. ඉතින් මම නම් දැන් රිටයර් වෙලා ඉතින් කරගෙන යන්නේ මේ ඉන්ස්ටිටියුට් එකේමයි වැඩ කරන්නේ ඔක්කොම. පැති කීපයක වැඩ කරනවා. ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ට තේරෙනවා මේ වැදගත් වෙනවා මේ මම මේ කියන දේවල් හොඳින් මතක තියාගන්න. පැති කීපයක කිව්වම ඔයගොල්ලෝ දැනගන්න ගොඩක් දේවල් සම්බන්ධ වෙනවා සෙමිනාර්ස් වලට අරවා මේවා හැම එකටම. ඉතින් එතකොට මේ දේවල් හොඳට අහන්න මේ මොකද අපි බස් වලට බලන් ඉන්නෙත් නැහැනේ. ගෙදර ඉඳන් ඔයගොල්ලෝ රෑ 10ට උනත් මේක බැලුවේ. හරි. ඡාමර හරි. ඔක්කොම තේරෙනවනේ. රයිට්. මොනවා හරි තියෙනවා නම් කියන්න ඕනේ. ඕකේ. හරි දැන් අපිට ඒ ඒරියා එක දැන් හරි. දැන් ඊළඟට අපි තවත් ඒරියා එකකට එනවා. දැන් රාශ්‍යතාවය ඉවරයි. දැන් බැංකු කරු සහ ගනුදෙනු කරු අතර තියෙන සබඳතාවය සම්බන්ධව අපි ගොඩක් කතා කළා. තවත් ওই නෝට් එකේ නැති එකක් තියෙනවා කියන්නේ. දැන් කියන්න අන්න මුල එක. දැන් මට කියන්න ඔයගලන්ට පුළුවන්ද කියලා පුළුවන් නම් ඔහොමම ඔයගලන්ගේ ඔය chat box එකේ දාන්න පුළුවන් නම්. සාප්පු ගනුදෙනු කරුවෙකුයි බැංකු ගනුදෙනු කරුවෙකුගේ අතර වෙනස. එක වෙනසක් නිකන් කෙටියෙන් කියන්න පුළුවන්ද කාටද? බැංකු ගනුදෙනු කරුවෙකුයි සාප්පුවක ගනුදෙනු කරුවෙකුයි. අපි හිතමු දැන් ස්කර්ට් එකක් ගන්න යනවා. ඔයා නිතරම යන තැනක් තියෙනවා. අපි හිතමු ගම්පහේ ඉන්න කෙනෙක් කියලා. දැන් ගම්පහ ඔයා යන ෂොප් එකක් තියෙනවා. කියලා හිතන්නකෝ. ඒකට හැමදාම යනවා හොඳටම අඳුරනවා. මිස් එන්න අර මේ ඔයා හොයපු ස්කර්ට්ස් අපි ගෙනල්ලා තියෙන ඊටතර ලස්සන ඒවා තියෙනවා එන්නේ. ඔයාලට සල්ලි නැති වුණොත් ඉතින් අරන් යන්න පුළුවන්. ඒක ඇත්ත. ඒ සාප්පුවේ ගනුදෙනු කාර්යය. දැන් අපි එහෙම අඳුනන shops තියෙනවා. ඒවට ගියාම අපෙන් සල්ලි ඉල්ලන්නේ නැහැ. අරන් යන්න සර් no problem පස්සේ පුළුවන් කියනවා. ඉතින් බැංකු වලත් එහෙමයි. දැන් මේ මම අහන ප්‍රශ්නේ තමයි මේක එකපාරක් වහයට ඇවිල්ලා තියෙනවා. බැංකු ගනුදෙනු කරුවෙකු හා සාප්පු ගනුදෙනු කරුවෙකු අතර වෙනස කුමක්ද කියලා. කරුණු දෙකක් ලියන්න කියලා දීලා තිබුණේ. මට එකක් කියන්න මම තුනම කියන්න. පුළුවන්ද කියන්න කාටද? ඔව්. සමීර ගාත්‍රි පුළුවන්. මේ කියලා තියෙන සාප්පු ගනුදෙනු කරන සම්බන්ධතාවයේ කෙටි කාලීනයි.
ඊටත් හොඳයි ඒකත් හරි කෙටි කාලිනේ ඕ හරි ඒක හොඳ උත්තරයක් තව එකක් කියන්න බලන්න කාට හරි පුළුවන්ද කියන්න ගාත්‍රි එකක් කිව්වා විවාලි කියන්නේ අරුචි ස්ක්‍රීන් එකේ ඉන්න අය නම් කියන්නේ තවත් ගොඩක් අය බලනවා ඇති මං හිතන්නේ පුළුවන් තව කියන්න ඔව් හොඳයි ඔය කිව්ව එක හරි හොඳයි ඒ කියන්නේ ඒක මම තව ඉම්ප්‍රූව් කරොත් එහෙම දැන් සාප්පු ගනුදෙනුකාරකේ 10ක් ගියත් අපේ account එක open කරලා තියෙනවනේ ඒක දීර්ඝ කාලිනයි. ඒතකොට ඒක එකක්. තව එකක් තමයි මේ සාප්පුව ගණන් නිතරම බඩු බහන්න ලබා ගත්තොත් තමයි එයා ගනුදෙනුකාරයෙක් වෙන්නේ. දැන් ඔයා දා අවුරුදු 5කින් ගිහිල්ලා ගම්පහේ මං කිව්වා සාප්පුවට ගියොත් ඔයා මතක නැහැ. අන්න ඒ මුදලාලිගේ පුතා ඉන්න පුළුවන් ඔයා අඳුරන්නෙත් නැහැ. නමුත් අවුරුදු 5ක් ගිහිල්ලා ඔයා එංගලන්තෙ ගිහිල්ලා ඇවිල්ලා ඒ සාප්පුව මේ ගම්පහ බැංකුවට ගියොත් එමේ ඔයාගේ account එක තියෙන එකට ඔයා ගනුදෙනුකාරයෙක්. බැංකුවට කියන්න බෑ අවුරුදු 5කින් ආවේ නැහැ කියලා මං ආවේ නැහැ මට රට ගියා. එච්චරයි. අන්න රහස්‍යතාවයේ නැත. ධනුෂිකා හරියට හරි. ධනුෂිකා බැංකුවල ගනුදෙනු කරුවන්ගේ රහස්‍යභාවය ඇත. රයිට්. ඒකට බැංකුවල රහස්‍යතාවය දෙනවා. ඔයගොල්ලෝ හරි පොයින්ට් එක දැන් කිව්වා. දැන් දැන්නම තුනක් කිව්වා. එතනම හරි. එතකොට රහස්‍යතාවය තියෙනවා. එතකොට අනිත් එක තමයි බහන්න හැමතිස්සෙම යන්න ඕනේ නැහැ. සාප්පුවකගේ එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒතකොට සාප්පුවක ගනුදෙනු කරුයි බැංකුව ගනුදෙනු කරුයි කියන එක දැන් ආවොත් ඔයගොල්ලන් ලියන්න පුළුවන්. සිම්පල්. වෙලා තියෙන්නේ මෙතෙන්දී අපි හුඟක් වෙලාවට කල්පනා කරන්න අපි පුරුදු වෙලා නැහැ. හැමතිස්සෙම මතක තියාගන්න බොක්ස් එකකින් එළියට යන්න. අපි හැමතිස්සෙම ලිඩේ ඉන්න මැඩිය කියලා සිංහලෙන් කියන්නේ. ඒ වගේ හැමතිස්සෙම අපි රාමුවක් ඇතුලේ ඉන්නේ. ඒ රාමුවෙන් එළියට යන්න හැමතිස්සෙම. මම විතරම කරපු දේ තමයි බැංකුවේ ඉන්න කාලේදී ගොඩාක් ඒ තියෙන සර්කියුලර් එකෙන් පිට ගියයි කියන එක නෙමෙයි. සර්කියුලර්ස් එකෙන් නෙමෙයි. අපි කරන ක්‍රියාකාරකමෙම පිටට යනවා. ඉතින් අපිට ගොඩාක් අපේ ඇත් එක්ක අපේ නිලධාරීන් එක්ක හොඳට වැඩ කරන්න හම්බුණා ඒ තැන්වලදී. ඉතින් ඒක හුඟක් හොඳ වටිනා දෙයක් ඒක. ඒ වගේ එහෙම හිතන්නත් ඕනේ. දැන් හරි ඔයගොල්ලෝ හොඳට උත්තර දුන්නා ඒකට. මම හිතන්නේ තේරෙනවා දැන්. එතකොට ඒ කරුණු ටික හරි. දැන් එතකොට දැන් අපි එතෙන්ට ආව දැන් 5යි. තව පොඩි කොටසක් තියෙනවා. ඒකත් අපි කරලා අපි අර සමරයිස් කරන එක බලමු. ඊළඟට හරි. අපි නැවතත් අපේ නෝට් එකට යමු. රාජ්‍යතාවය කළා අපි 77 වෙනි වගන්තිය ගැනත් කිව්වා. මේ ටික කොහොම විසාකච්ඡා කළා. ඊළඟට තියෙන්නේ අපිට බැංකු කරු ගනුදෙනු කරු අතර සම්බන්ධතාවය સમાપ્ત කිරීම. ඉතින් මේක ඉතාමත් වැදගත් වෙනවා. දැන් સમાપ્ત කිරීම කිව්වහම අපි දැන් අපිට ඕන එකක් පුළුවන්. දැන් අපි හිතමු සාමාන්‍ය ගනුදෙනුකාරයෙක්ගේ නම් අපි දැන් අපි කාට හරි ණයට දෙනවා. ණයට දුන්නාන් පස්සේ එයා ඉල්ලන දෙන්නේ නැහැ. අන්තිමේදී සමහරවිට අපි ඒකනේ අපි ළඟ යාළුවොත් එක්ක ගඩිය ගනුදෙනු කරන එක ටිකක් ප්‍රවේශමෙන් මුදල් ගනුදෙනු ප්‍රවේශමෙන් කරන්න ඕනේ කියන්නේ ඒකයි. ඒ යාළුකමත් අන්තිමට නැති වෙන්න ඉඩ තියෙනවා. සමහර වෙලාවට අපි යාළුවෙකුට ඔයා කවද්ද දෙන්නේ කියලා ඇහුවොත් ඒ වචනේ අප්සෙට් වෙන්න පුළුවන්. ඒක ළඟ යාළුවෙක් ඉන්නවා. රුපියල් 10000ක් මට හදිසි වලට 10000 රුපියල් දෙන්න කියනවා. ඒවා දෙනවා. බැරි වෙලාවත් ඔයා ඇහුවොත් ඒ යාළුවෙන් ඔයාට මේ මාසෙ අන්තිමට දෙන්න පුළුවන්ද කියලා ඇහුවොත් එයාගේ හිතන ඒකටත් හිත නරක වෙන්න පුළුවන්. ඒ වගේ තමයි හරිම සෙන්සිටිව් ඒ වගේ තැන්. ඉතින් එතකොට එතෙන්දී අපි ටිකක් ප්‍රවේශමෙන් කතා බහ කරන්න ඕනේ ඒවා. නමුත් බැංකුවකදී මේ කතාවල් නැහැ. හැබැයි ඒ වෙලාවෙම අපිට පුළුවන් මම ඔයත් එක්ක ගනුදෙනු නැහැ උතෙන් ඉවරයි. එන්න එපා ආයි මගෙත් එක්ක කතා කරන්න මට 10000 ඕනෙත් නැහැ මුකුත් ඕනේ නැහැ. ඔයාලට සල්ලි ඕනේ නැහැ මම යන යන්න කියලා ගියාගේ යාළුකමක් නැහැ මුකුත්. නමුත් බැංකුවකට එහෙම හිටියදී නවත්තන්න බෑ. අන්න ඒකයි මතක තියාගන්න ඕනේ. දැන් බලන්න මේකෙදි කියනවා බැංකු කරු සහ ගනුදෙනු කරු අතර පවතින සම්බන්ධතාවයේ අවස්ථා තුනක් යටතේ නිමා වනු ඇත. එක ගනුදෙනු කරු විසින් ගිණුම වසා දැමීමට කරන ඉල්ලීමක් මත. එයා කියනවා මෙහෙම මම ලබන සතියේ මයිග්‍රේට් කරනවා. මගේ මේ ගිණුම් සියල්ල වහන්න. එහෙම නැත්නම් කියනවා මම වෙන බැංකුවට යනවා මගේ ගිණුම වහන්න.
අන්න ඒ වෙලාවට අපි වහන්නම් කියන්න එපා. ගනුදෙනුකරුවෝ ගෙදරට හරි ගිහිල්ලා අහන්න ඕනේ මොකද ඇයි ඔයා වහන්නේ? අපේ මොකක්ද ඇච්ච අඩුව? ඒකද ඉස්සර වගේ නෙමෙයි කම්පිටිෂන් ගොඩක් තියෙනවා. ඉතින් එතකොට එයා එහෙනම් කරුණා කරලා මේ සර්ට් එකට එන්න පුළුවන්. හරි මං එන්න. නෑ මට වැඩක් නෑ ඕගොල්ලෝ වැඩන්නේ. ඒකට හොඳට යාව පැත්තකට අඬ ගහලා ඇයි ඔයා වහන්නේ කියන්න ඕනේ. කියන එක අහගන්න ඕනේ. එතකොට තමයි ඒක බලන්න ඕනේ. හැබැයි කෙසේ වෙතත් ගනුදෙනුකරුවෝ ඒක ඉල්ලලා හිටියොත් එයා ඉන්රයිටින් දුන්නොත් ඔයගලන්ට වහන්න පුළුවන්. වහන්න පුළුවන් ඕන වෙලාවක. බැංකුව විසින් ගිණුම වසා දැමීම. ස්පෙලිං තියෙනවා හරි ගස්සන නීතිය ක්‍රියාත්මක වීම. නීතිය ක්‍රියාත්මක වෙන්නේ අපි හිතමු උන්මත්තක වුණු විශ්වතුන ඔටෝමැටිකලි අපිට වහන්න පුළුවන්. අපි දැනගත්තොත්. එහෙම නැත්නම් බංකොලොත් වුණා වස්තු බංගත්වය කියන එක ඒක වුණොත්. එහෙම නැත්නම් මරණය වුණා. අපි දන්නවා දැන් අපි හන්දියේ මුදලාලි මරුණා නම් අපි එනකොටම බැනරයක් ගහලා දෙනවා උදේ. ඊයේ අභාප්‍රාප්ත වුණා. එහෙම නැත්නම් කහවුවක් තියෙනවා. ඉතින් එතකොට අපිට ගෙනුම වහන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක්. ඊට පස්සේ මෙතන කියනවා ගනුදෙනුකරු කිට ඕනෑම අවස්ථාවක බැංකුවෙන් වසා දමන බැංකුවෙන් ඉල්ලා සිටීමට අයිතිය ඇති අතර එවැනි ඉල්ලීමක් ලදහොත් බැංකුකරු ඊට අවනතව කටයුතු කළ යුතුයි. එසේ කිරීමට පෙර එක පාවිච්චි නොකළ චෙක්පත් බැංකුවට බාර දෙන ලෙසත් අන්න දැක්කද. ඔක හැමතැනම වෙනවා නුගක් අයට. account එක වහලා එයාගේ චෙක් පොත අතේ තිබුණොත් එයාට හොර වැඩ කරන්න පුළුවන්. ඒ චෙක් අස්සම් කරලා මිනිස්සුන්ට දෙන්න පුළුවන් දීලා බඩු ගන්න පුළුවන්. අන්තිමේදී බැංකුවේ කීර්ති නාමය නැති වෙන්නේ. එතකොට බැංකුවට අයවි යුතු කොමිස් සහ සේවා ගාස්තු නැත්නම් මේ ගෙවන ලෙසත් ඉල්ලා සිටිය යුතුයි. තව තියෙනවා. ඉන් අනතුරුව ගිණුම වසා ඇති ශේෂය ගනුදෙනුකරුට ගෙවා දැමීමෙන් සම්බන්ධතාවය නිමා කළ හැකියි. මීට අමතරව ගනුදෙනුකරුවන් විසින් ඉටු කළ යුතු වෙනත් කිසිදු පූර්ව කොන්දේසියක් නොමැත. right. දැන් මේක බලන්න. දැන් මේකෙදි නඩුවක් තියෙනවා. ඒක නම් මම මේ print කරලාම තියෙනවා. බැංකුවක ගිණුම වසා දැමීම කියන එක. බැංකුකරුවන් උත්සාහ කරන්නේ තම ගනුදෙනුකරුවන්ගේ සංඛ්‍යාව වැඩි කර ගැනීමට උවත් සමහර අවස්ථාවලදී අකමැත්තෙන් නුවද බැංකුකරුවෝ ගිණුම් වසා දමන අවස්ථා ඇත. එසේ කරන්නේ පාසහන අවස්ථාවලදී 1. ගිණුම අසතුටුදායකව පවත්වාගෙන යාම. ඒ කියන්නේ මොනවද? අසතුටුදායකයි කියන්නේ මොනවද? කියන්න පුළුවන් ද ඔයගොල්ලන්ට? කල්පනා කරන්න පුළුවන්. දැන් බැංකුවේ වැඩ කරන අය නම් මේක හොඳින්ම දන්නවා. දැන් මෙතන මම දන්නවා සමහර යුනිවර්සිටි වල අයත් ඉන්නවා. වෙන වෙන ආයතන වල ඉන්නවා. ඉතින් ඒ අය දන්නේ නැහැ මේ බැංකු ගිණුමක් අසතුටුදායකයි කියන්නේ කොහොමද කියලා. වාක්‍යලා චෙක් රිටර්න්ස්, ස්ටොප් පේමන්ට්ස්. ස්ටොප් පේමන්ට්ස් කියන්නේ ගෙවීම නැවැත්වීමේ නියෝග නිකුත් කළ වංචනික කටයුතු සඳහා ගිණුම් භාවිතා කිරීම. ඒතකොට බැංකුවේ කීර්ති නාමයට හානි වෙන පරිදි ගනුදෙනුකරු කටයුතු කිරීම. ඒ වගේ අවස්ථාවක අපිට පුළුවන් මේ ගිණුම නවත්තන්න. හැබැයි ඉතින් ඒක හිටියඩිය කරන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්. ඒක නිසා මේකෙදි යම්කිසි නඩුවකුත් උද්ගත වුණා බැංකුවට. එක්තරා නඩුවක් ඔයගොල්ලන්ට ඔය මේක තව පොඩ්ඩක් එහාට ගියොත් මම මේක කතාව කියන්නම් ඉස්සෙල්ලා. දැන් බලන්න මෙන්න මේක. මෙන්න මේ නඩුව. Prosperity Limited versus Lloyds Bank. මේක double L තියෙනවා මෙතන. ඒක. මේ නඩුවේදී සිද්ධ වුණේ මේකයි. බැංකුව මෙයාගේ ගෙනුමේ තත්ත්වය හොඳ නැහැ කියලා වැහුවා. මොකෙන්ද? Lloyds බැංකුවේ තමයි තිබුණේ මේ Prosperity Limited කියන්නේ. මේ Prosperity Limited කියන්නේ මේ ඉන්ෂුරන්ස් කම්පැනි එකක්. ඉතින් මේක වැහුවාම මේක world wide ලොකු කම්පැනි එකක්. මේ අදාළ ගිණුම තියෙන බැංකු ශාඛාවට ප්‍රේෂණ එනවා, රෙමිටන්සස් එනවා ලෝකේ විවිධ රටවල් වලින්. ඉතින් හැම අවුරුද්දෙම විශාල ගණන් එනවා. විශාල හැමදාම එනවා. ඉතින් මේවා මේ හිටියදී මේ ගිණුම වහපු නිසා මොකද ඒ ගනුදෙනුකරුන්ට වෙලාවක් තිබුණේ නැහැ වෙන ගිණුමක් ඕපන් කරන්න වෙන බැංකුවක හරි වෙන මොකක් හරි ඒකට පිළිවෙලක් යොදාගන්න මේ ප්‍රේෂණ ආවා. ඇවිල්ලා මේක ඉතින් ඒගොල්ලන්ගේ ව්‍යාපාරයේ උගා පාඩු සිද්ධ වුණා මේ ගිණුම නැති නිසා. දෙවිදි බැංකුවට විරුද්ධව ප්‍රොස්පෙක්ටිව් සමාගම නඩු දැම්මා. ඉතින් අන්තිමේදී වන්දි ගන්න උනා. ඊට පස්සේ උසාවියෙන් තීරණය කරා කොච්චර කාලයක් දී යුතුද කියන එක මේ ඉදිරියේ නෝට් එකේදී හම්බ වෙනවා ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ නඩු තීන්දුව අවශ්‍ය වෙන්නේ නැහැ මම බෝඩ් එකේ ලියන්න ඔයගොල්ලන් මේකේ තියෙන නිසා අපි මේ කාරණා ටික තව ටිකක් විස්තර වශයෙන් සාකච්ඡා කරමු. දැන් බලන්න දැන් මේ කාරණා තුන ඔයගොල්ලන්ට අමතක වෙන්න විදිහක් නැහැ. දැන් මේක තියෙනවානේ. දැන් මේවා පුළුවන් නම් ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාලා print එකක් hard copy එකක් අරගන්න. අරගෙන note file එකක් හදාගන්න මේ රුවන් සර්ත් මම හිතන්නේ මම එයාටත් සාකච්ඡා කරා අපි දෙනවා මම හිතන්නේ මේවා. හැම එකම ඩවුන්ලෝඩ් කරලා මේ ඔයගොල්ලන්ගේ පෙන් එකකට දාගෙන හරි පුළුවන් නේ ඔයගොල්ලන්ට ගිහිල්ලා මේ printer එකක් ගෙදර නැත්තම් ඔය කැෆේ එකකට ගිහිල්ලා කම්පියුටර් තැනකට ගිහිල්ලා ඒකෙන් ගන්න print outs. අරගෙන තියාගන්න.
ඉතින් තියාගත්තාම ඔයගොල්ලන්ට මේ පාඩම් කරන වෙලාවට ලේසි නැත්තම් හැමතිස්සෙම කම්පියුටර් දාන්න එක උතෝ කරදරයිනේ විභාගෙ කිට්ටුනා. ඉතින් අහන්න ඕන නම් ඒ නෝට් එකේ පැහැදිලි නැත්තම් නැවත මේක රෙකෝඩින්గ్ එක තියෙන නම් අහගත්තා. ඉතින් ගොඩක් ලේසි. දැන් බලන්න සාමාන්‍ය ණයගැතියෙකු සහ ණය හිමියෙකු අතර ඇති සම්බන්ධතාවයේදී ඕනෑම අවස්ථාවක සම්බන්ධතාවය ඔවුන්ට අවසන් කළ හැකිය. නමුත් ණයගැතියෙකු සහ ණය හිමියෙකු අතර දක්නට නොලැබෙන බැංකුකරු හා ගනුදෙනුකරු සම්බන්ධතාවයේ බැංකුවලට ආරෝපණය වන යුතුකමක් වන්නේ බැංකුකරු සම්බන්ධතාවය සමාප්ත වන්නේ නම් බැංකුව විසින් සාධාරණ කාලයක දැනුම් දීමකින් ගනුදෙනුකරුට කළ යුතු වෙනවා. අන්න දැක්කද? සාධාරණ කාලයක් දැනුම් දීමක් වෙනවා. අවශ්‍යයි කියලා කියනවා. ඒතකොට කිසියම් හේතුවක් නිසා ගිණුම වසා දැමීමට තීරණය කළොත් සාධාරණ දැනුම් දීමක් කළ යුතු බවට නියම කර ඇත්තේ ගනුදෙනුකරුගේ තමාගේ මූල්‍ය කටයුතු වලට බාධාවක් නොවන අයුරු ඔහුට වෙනත් විකල්ප විධිවිධාන යොදා ගැනීමට අවස්ථාව ලබා දෙනු පිණිසයි. දැන් අර Prosperity Limited ඉදිරි versus Lloyd Bank 2023 නඩුවේදී තියෙනවා. දැන් බලන්න මේ නඩුව ගිණුමක් වසා දැමීමට පෙර කළ යුතු දැනුම් දීමේ කාල සීමාව සිද්ධීමේ ප්‍රශ්නය. Question of facts වන අතර ඒ ගිණුමේ ස්වභාවය අන්න ගිණුමේ ස්වභාවය මේක ස්වභාවය කියන එකේ අර්ථය මේකයි. මේක පුද්ගලික ගිණුමක්ද ජොයින්ට් account එකක්ද පාර්ට්නර්ෂිප් පෞල් ව්‍යාපාර ගිණුමක්ද සමාගම් ගිණුමක්ද ව්‍යාපාරික ගිණුමක්ද ආදී වශයෙන් එක වර්ගයේ ගිණුම් තියෙනවා. දැන් ওই Prosperity Limited කියන එක සමාගම් ගිණුමන්නේ මේක ව්‍යාපාරික ගිණුම මේක රක්ෂණ සමාගම. ඉතින් ඒවා බැංකුව කිසි දෙයක් හෙව්වේ නැහැ. ඉතින් අපි දැන් දැනට නම් ඔයගොල්ලෝ වැඩ කරන ශාඛාවල මේවා මොන ගිණුම්ද මේගොල්ලෝ කරන ජොබ් එක ඔයගොල්ලෝ හොඳින් දන්නවා. මොකද බැංකුකරුවෙක් කෙනෙකුට දැන් තියෙන මැන්ඩේට් පත්‍රවල සියලුම විස්තර ගන්නවා. සමහරවිට විස්තර ගත්තත් accounts ප්‍රමාණය වැඩි නිසා ඔයගොල්ලන්ට නැති වෙන්න පුළුවන්. ඒත් දැන් කම්පියුටර් එකේ තියෙන නිසා ඒ account එක ගහපු ගමම ස්ක්‍රීන් එකේ එනවා මේ account එක සම්බන්ධව සියලු විස්තර. අපි ඉස්සර කම්පියුටර් නැති කාලේ වැඩ කරනකොට ටිකක් අමාරුයි ඒවා ඉතින් ටිකක් හොයලා ගන්න ඕනේ මැන්ඩේට් පත්‍ර බලාගෙන ඒවා මොනවාක්වත් ඔයගොල්ලන් නෑ හරිම ලේසි. ෆින්ගර් ටිප් එකේ තියනා වගේ තමයි මොකද මේ හැමදේම කම්පියුටරේ තියෙන නිසා. ගැටලුවක් කිරින්නේ නෑ. ඒතකොට ඒ ගිණුමේ ස්වභාවය ගිණුමේ වෙන ගනුදෙනු සංඛ්‍යාව ගනුදෙනුකරුගේ ව්‍යාපාරයේ ස්වභාවය හෝ රැකියාව වෙනත් බැංකුවක් ගිණුමක් විවෘත කිරීමට ඔහුට ගත වූ කාලය වැනි කරුණු සැලකිල්ලටගෙන තීරණය කළ යුතු වීමයි. ඒක එතකොට ඊටම වැදගත් වෙනවා. මේකෙදි දැන් සාමාන්‍යයෙන් බැංකුකරුවෝ තනි පුද්ගල ගිණුමකට නම් සති දෙකක කාලයක් ඔන්නෝක මතක තියාගන්න ඕනේ. ඔයගොල්ලන්ගේ මල්ටිපල් චොයිස් කියලා තියෙනවානේ. මල්ටිපල් චොයිස් කරලා ප්‍රශ්න පහක් තියෙනවා. පළවෙනි ප්‍රශ්න පහ. පළවෙනි ප්‍රශ්නේ කොටස් පහක් තියෙනවා. මල්ටිපල් පහයි. ඒවට ලකුණු දෙක ගානේ හම්බෙන්නේ. තව පහක් තියෙනවා. දැන් පළවෙනි ප්‍රශ්නේ ලකුණු 10 මේ ප්‍රශ්න කෙටි ප්‍රශ්න 10ක් තියෙනවා. ඒ 10යි තව ලොකු ප්‍රශ්න 4යි. ඒ ලොකු ප්‍රශ්නෙට කොටස් 4ක් තියෙනවා. 4 4 16 අතන 10 ප්‍රශ්න 26කට ඔයගොල්ලෝ උත්තර ලියන්න ඕනේ. මම පළවෙනි දවසේ පැහැදිලි කරා. එතකොට ඒ කියන්නේ කිසිම සෙක්ෂන් එකක් මේකේ අතාරින්න බෑ. ඒක මතක තියාගන්න. දැන් මීට අමතරව ඔයගොල්ලන්ට ඔය ડોક્ટર වික්‍රම ඉරිසිගේ පොත් තියෙනවා බලන්න. මේ අපේ බැංකර්ස් ලයිබ්‍රරි එකේ දෙන පොඩ්ඩක් ඔය දවල් දවසක ඇවිල්ලා ටක් අරගෙන ගිය හැකි. ඔයගොල්ලන්ගේ බැංකුවල තියෙන ලයිබ්‍රරිස් වලක් තියෙනවා. ડોક્ટર වීරසූරියගේ පොත් ටිකක් යා බැංකින් වල ලියලා තියෙනවා. ඒවා බලුවා හැකි. ඉතින් ඒ වුණාම මේ අපේ නෝට්ස් එක්ක මේ සාකච්ඡාව කරනකොට කරන්න පුළුවන්. ඉතින් මොනවාරි ගැටලුවක් තියෙනවා කරුණාකරලා අහන්න. එතකොට අපි තව පොඩ්ඩක් මේකේ නෝට්ස් වල තියෙනවා තව ටිකක් අපිට තව විනාඩි 20ක් විතර කාලයක් තියෙනවා. එතකොට සති දෙකක කාලයක්ද සමාමක් ගමක් යන ව්‍යාපාරික ගිණුමට මාසක කාලයක්. එතකොට සාමාන්‍යයෙන් පුද්ගලික ගිණුමට සති දෙකයි ව්‍යාපාරිකයකට මාසයක්වත් දෙන්න ඕනේ කියලා උසාවි තීරණයක් තියෙනවා. ඒක තීරණය කරේ ඒක අදත් ක්‍රියාත්මක වෙනවා. ඒක ඉතින් එක එක බැංකු වලට අවශ්‍ය විදිහට හදාගෙනක් තියෙනවා. හැබැයි ඔයිට අඩු කරන්න බෑ. අඩු තීන්දුවක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවනේ මං උසාවි අනුගම්‍ය පූර්ව නිදර්ශන න්‍යාය මෙහෙම කළා. ඒ නෝට්ස් ඔක්කොම ගන්න. ඒ වෙයිදී මං කියලා දුන්නා වගේ. එතකොට ඇති කාලයේ ප්‍රමාණවත් වන බව ගනුදෙනු පාසන්න එය බැංකුවට පිළිගත ඒ කාලයක් එකනම් කාලය දීර්ඝ කර දිය යුතුයි. ගනුදෙනුකරු කියනවා නම් මට මදි කියලා තාත් දික් කරලා දෙන්න ඕනේ. මොකද මම මුලදීම මේ ලෙසන් එක පටන් ගන්නකොටත් කිව්වේ ගනුදෙනුකරු කියන්නේ කින් කියන එක නේද? ඒක නිසා මතක තියාගන්න. අජ ඒ වගේ හිතන්න ඕනේ අපි. මොකද ගනුදෙනුකාරයෙන් තමයි අපිට හැමදේම ලැබෙන්නේ. ගනුදෙනුකාරයෙන් ලැබෙන දේවල් අපි බොහොම හොඳින් තියාගෙන හොඳින් සලකන්න ඕනේ. hina වෙලා විතරක් මදි.
කොහොමද සර් කියලා අහලත් නැති කොහොමද මැඩම් කියලා අහලත් නැති ඒගොල්ලන්ට වැඩවලින්ම අපි හැමතිස්සෙම මේ කාර්ම කරලා දෙන්න ඕනේ. ඉතින් ගිණුමක් වසා දැමීම සහ දිය යුතු කාල සීමාව සාධාරණ කාලයක දැන් මේ පිළිබඳ අධිකරණයේ සොකී අදහස් ප්‍රකාශ කළ අවස්ථාවක ලෙස ඒ සඳහන් තීන්දුව දැක්විය හැකිය. පොඩ්ඩක් යමු. පැමිණිලිකාර සමාගම විශේෂ රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දුන් අතර මේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට පෙර විත්තිකාර බැංකුවේ නොවුන්ට බැංකු පාලන ලබා දිය හැකිද විමසා ඇත. මෙම නව ව්‍යාපාරය එංගලන්තයේ පමණ නොව යුරෝපීය අනෙකුත් රටවලද පැතිරී යනු ඇති බවට පැමිණිලිකාර සමාගමේ අධ්‍යක්ෂ විශ්වාස පළ කළා. මෙම තත්ත්වය පිළිබඳ අවබෝධය සහිත බැංකුව ගිණුම විවෘත කරන ලදී. ඒකෙන් පැහැදිලි වෙන්නේ මේ බැංකුව දැනගරත් මේක හරියට නොසලකිල්ලෙන් ක්‍රියාත්මක කළා හා සමානයි කියන එක තමයි මෙතෙන්දී තියෙන්නේ. මම දන්නේ වෙන මොකුත් නැහැ මෙතෙන්දී. ඔව්. ඒක තමයි තියෙන්නේ. ඉතින් ඔයිට ඔන්න ඕකෙන් ඕගලගේ මේ හෑන්ඩ් අවුට් එකේ තියෙන ප්‍රමාණය ඉවර වුණත් දැන් තව පොඩ්ඩයි කාරණයක් ගැන කියන්න තියෙනවා. මේ තව විනාඩි 5ක 10 8ක විතර එකක් තියෙනවා. මේ හිලව් කිරීම සෙට් ඔෆ් කියන එක තේරුම් ගන්න ඕනේ මේ බැංකුකරු සහ ගනුදෙනුකරු අතර. ඉතින් කරුණාකරලා මේ හිලව් කිරීම කියන එක පොඩ්ඩක් ලියා ගන්න. ඔතන නැති නිසා සෙට් ඔෆ් කියන්නේ හිලව් කිරීම. ඔයගොල්ලෝ පොඩ්ඩක් ලියා ගන්න. කෙනෙකුගෙන් ලැබිය යුතු ණයක්. කෙනෙකුගෙන් ලැබිය යුතු ණයක් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් කෙනෙකුගෙන් ලැබිය යුතු ණයක් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් අය කර ගැනීමට තැන්පතුවක් උපයෝගී කර ගැනීම හිලව් කිරීම නම් වේ. මේ අනුව බැංකුකරුවෙකුට ගනුදෙනුකරුවෙකුගෙන් ලැබිය යුතු ණයක් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් අය කර ගැනීමට එම ගනුදෙනුකරුගේ බැර ශේෂයක් ඇති ගිණුමක් යොදා ගැනීම හිලව් කිරීම නම් වේ. එතකොට ඒක තමයි හිලව් කිරීම කියන්නේ. ඉතින් හිලව් කිරීමේ අයිතිය ලැබීම සඳහා අවශ්‍යතාව තමයි. එහෙම අවශ්‍යතාවයක් ලැබෙන්නේ මොනවද කියන අවශ්‍යතා තුනක් තියෙනවා. එක තමයි ඒ හිලව් කිරීමේ අයිතිය කාටද තියෙන්නේ? බැංකුවටනේ. ඒ අයිතිය ලැබීම අපිට අයිතිය ලබා ගන්න තියෙන්න ඕනේ සුදුසුකම් තුනක්. එහෙම නැත්නම් අවශ්‍යතා තුනක්. පළවෙනි එක තමයි ගිණුම් වල ඇති මුදල් එම ගනුදෙනුකරුටම අයිති ඒවා විය යුතුයි. එක ගිණුම් වල ඇති මුදල් එම ගනුදෙනුකරුටම අයිති ඒවා විය යුතුයි. එයාගෙම ගිණුම් වෙන්න ඕනේ. A and B ගිණුම් වෙන්න පුළුවන්. ඒ වගේම එයා ණය මුදලක් අරගෙන එයාට ගෙවන්න තියෙන දිනේ පහුවෙච්ච වෙලා තියෙනවා. ඕඩිව් වෙලා තියෙනවා. ණය මුදලේ දෙවෙනි එක තමයි ණය මුදල ආපසු ගෙවීමේ දිනය එළඹී තිබිය යුතුයි. තුන්වෙනි එක ගනුදෙනුකරු විසින් නිසි පරිදි නිකුත් කළ චෙක්පත්වල ගෙවීම් වලට යටත්ව හිලව් කිරීම කළ යුතුයි. එතකොට මේ හිලව් කිරීම ලැබෙන අවස්ථා කීපයක් තියෙනවා. ස්වයංක්‍රීය ඔටෝමැටික් සෙට් ඔෆ් කියන එක. මේ අවස්ථා ටිකත් ඔයගොල්ලෝ පොඩ්ඩක් සටහන් කරන්න. ස්වයංක්‍රීය හිලව් කිරීම.
automatic set off කියන එක. ස්වයංක්‍රීය හිලව් කිරීම. ඒක තමයි මේ අවස්ථා ටිකේදී පුළුවන් ඔයගොල්ලෝ බැංකුවට හිලව් කරගන්න. පළවෙනි එක තමයි ගනුදෙනුකරුගේ මරණය වුණොත් අපිට පුළුවන් set off කරගන්න. ඒ වගේම මරණය, මානසික අපොහසත් භාවය, වස්තු භංගත්වයට පත්වීම, පළවෙනි එක මරණය, දෙක මානසික අපොහසත් භාවය, තුන ගුණවත් එහෙම නැත්නම් වස්තු භංගත්වයට පත්වීම, හතර හවුල් ව්‍යාපාරයන් නම් විසිරුවා හැරීම, පහ සමාගමක් නම් ගණන් බේරා පසා දැමීම, අය උසාවි නියෝගයක් අනුව. මම නැවත කියන්නම්. පළවෙනි එක ගනුදෙනුකරුගේ මරණය, දෙක ගනුදෙනුකරුගේ මානසික අපොහසත් භාවය, තුන ගනුදෙනුකරු වස්තු භංගත්වයට පත්වීම, හතර හවුල් ව්‍යාපාරයන් නම් විසිරුවා හැරීම, සමාගමක් නම් ගණන් බේරා වසා දැමීම නැත්නම් ඈවර කිරීම, හය උසාවි නියෝගයක් අනුව. ඉතින් ඔය හිලව් කිරීම ගැන මම හරි පොඩ්ඩක් අහුවොත් ඔයගොල්ලෝ ටික දැනගන්න අවශ්‍ය වෙනවනේ. ඒක නිසා ඒකත් මතක තියාගන්න. ඒ වගේම තව පොඩි කාරණයක් කියන්න ඕනේ මේ ගිණුම් ප්‍රකාශන ගැන. ගිණුම් ප්‍රකාශන කියන ඒවා ඉතා වැදගත් වෙනවා. දැන් අපි බැංකුවෙන් හදන ගිණුම් ප්‍රකාශන ඔයගොල්ලෝ දන්නවා මන්ත් එන්ඩ් එකේදී අරිනවනේ. ඒවා ඉතාම වැදගත්. ඉතින් නිසි සැලකිල්ලෙන් කරන්න ඕනේ. දැන් කම්පියුටර් ජෙනරේට් වුණත් ඔයගොල්ලෝ දැන් බලන්න සිසිර විජේසේකර, සරත් විජේසේකර කියලා තියෙන්න පුළුවන්. ඉතින් මේ එක ළඟින්ම සිසිර සරත් කියන එක මාරු වෙලා මේවා මාරු වුණොත් එහෙම account වල balance වෙනස් වෙනවා. ඉතින් වැඩි balance එකක් දාලා ඇරලා බැරි වෙලා වැඩියෙන් ගාණක් ක්‍රෙඩිට් වෙලා තිබුණොත් ගනුදෙනුකරු ATM කාඩ් එකක් දාලා withdraw කරොත් කවුද වගේ කියන්නේ ඕනේ? බැංකුව වගේ කියන්නේ ඕනේ ගනුදෙනුකරුවන්ගේ. ඒක නිසා මේ Lloyds බැංකුව එදිරිව Brooks BROOKS 1950 දී මේ නඩුව තීරණය වුණේ. Lloyds Bank versus Brooks කියන නඩුව සටහන් කරගන්න පොඩ්ඩක්. ඒ නඩුවේදී මේ Brooks මහත්මිය ලේඩි කෙනෙක්. මෙයා මේ ඔය ෂෙයා සම්බන්ධව ඩිබෙන්චර්ස් ඒ වගේ ලාභාංශ බලපත්‍ර සම්බන්ධව ඒ වෙළඳ පොලේ ඉන්න කෙනෙක්. එයාට ඔය ලාභාංශ රෝමියෝ account එකට කමිස් මුදල් එහෙම ලැබෙනවා. ඉතින් මේ Brooks නෝනට මේ වෙන කාගේ දෙකක් ක්‍රෙඩිට් වෙලා තියෙනවා අවුරුදු 11ක් තිස්සේ. 11ද 12ද තිස්සේ. අවුරුදු 12කට පස්සේ තමයි බැංකුව හොයාගෙන තියෙන්නේ මේ Brooks අයිති ලාභාංශ මුදලක් නෙමෙයි මේ ලැබිලා තියෙන්නේ. මේගොල්ලෝ කිව්වා Brooks නෝනට මේ ගිණුම් ප්‍රකාශනයේ මේ අපේ වැරදියෙන් ක්‍රෙඩිට් වෙලා තියෙනවා. මැඩම් මේ ගාන අපිට ඕනේ කියලා. Brooks කියලා නෑ. ඔයගොල්ලෝ කොහොමද කියන්නේ මමත් මේ බිස්නස් එකේ ඉන්නේ. මන් දෙන්නේ 7-5ක් කිව්වා. අන්තිමේදී මේ Brooksට විරුද්ධව මේ Lloyds බැංකුව නඩු දැම්මා. පස්සේ දෙන්නේ උසාවිය තීරණය කරේ ගනුදෙනු ප්‍රකාශනයේ ගිණුම් ප්‍රකාශනයක ගිණුමක හරි වැරද්ද බැලීම ගනුදෙනුකරුගේ කටයුත්තක් නොව ඒ බැංකුවේ වගකීමක් බවට තීරණය කළා. අන්තිමේදී Lloyds බැංකුවට පාඩු දරා ගන්න සිද්ධ වුණා. එම නිසා ඔය වැරදියට ක්‍රෙඩිට් වෙන ඒවා සම්බන්ධව සම්පූර්ණ වගකීම බැංකුව මතමයි තියෙන්නේ. ඉතින් බැංකුකරු ගනුදෙනුකරු සම්බන්ධතාවයේදී තවත් දැනගන්න ඕන කාරණයක් තමයි ගිණුම් ප්‍රකාශන ගනුදෙනුකරු වෙත බැංකුවෙන් එළියට අරින අවස්ථාව වෙනකොට ඔයගොල්ලෝ 100% ඒක නිවැරදි කියලා දැනුවත් වෙන්න ඕනේ. ඒ විශේෂයෙන් බැංකුවට ළඟදී ආපු අපේ දුවලා පුතාලා මතක තියාගන්න ඕන ප්‍රධානම කාරණය තමයි ඔයගොල්ලන්ට හුරු නෑ තාම බැංකුව 18 19 ආපු අය ඉන්නවා. ඒ අය කිසිම වෙලාවක නිසි සැලකිල්ලෙන්ම කර යුතු වෙනවා මේ ටික. මොකද එසේ නොකළහොත් ඔයගොල්ලන් වෙතමයි ඔබලා වෙතමයි විනය පරීක්ෂණ වෙන්නේ. ඉතින් අපේ රැකියාව කරන කාලය තුල විනය පරීක්ෂණ આવුත් ඔයගොල්ලන්ට ඉතාමත් අවඩදායකයි. ඒ නිසා ඒවට කොයි වෙලාවක සසු වෙන නරකයි. බැංකු නීතිය ඉතාම හොඳින් අවබෝධ කරගෙන කටයුතු කිරීම විභාගයට පමණක් නොව ඔබේ රැකියාව බේරා ගැනීම වෙනුවෙන් ඉතාම වැදගත් සිද්ධියක් වෙනවා. ඉතින් අදින් පටන් ගත්ත මේ බැංකු කටයුතු පිළිබඳ නීතිය ඉදිරියේදී ටිකට මේ සාකච්ඡා කරනවා. ඉතින් ඒවා හොඳින් සවන් දෙන්න ඕනේ. මම නැවතත් අපේ මේකට යන්නම් අර නඩුව පොඩ්ඩක් මට බෝඩ් එකේ ලියන්න. ඊට පස්සේ මම පොඩි සමරයිස් එකක් ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. සමරි එක
දැන් ඕගොල්ලන්ට මේකෙදිත් මම බලාපොරොත්තු වෙනවා මේ අර නවත්තපු තැන ඉඳන් කරපු ටික සම්බන්ධව සහ ඕනම ප්‍රශ්නයක් තියෙනවා නම් පොඩ්ඩක් කියන්න. දැන් මම අර ඉස්සෙල්ලා කිව්ව නීතිය තමයි Lloyds Bank versus Brooks කියන නඩුව. විනු ප්‍රකාශන සම්බන්ධව තමයි මේක කළේ. ඉතින් මේ නඩුව ගැන ඔයගොල්ලෝ දැනුවත් වෙන්න ඕනේ. විභාගෙට මේකෙනුත් ප්‍රශ්න තියෙනවා. ඒ අන්තිමටම කිව්වේ බැංක් ස්ටේට්මන්ට් සම්බන්ධ විනු ප්‍රකාශන. විනු ප්‍රකාශන. මේක සම්බන්ධව නඩුව තමයි Lloyds Bank. Lloyds Bank versus Brooks. That's something mana. මේ නඩු තීන්දුව අමතක කරන්න එපා. ඒක ඉතා වැදගත්. ඒක දැන් මම කිව්ව කාරණා ටික. ඉතින් ඒක නිසා මම හිතනවා ඔයගලන්ට මේ පාඩම හොඳින් තේරෙන්නේ නැති කියලා. ඉතින් අපි මේ තව විනාඩි 6ක 7ක කාලයක් තියෙනවා. ඉතින් මම නැවතත් කැමතියි මේ සම්බන්ධව මොන හරි ගැටලුවක් තියෙනවා නම් කරුණාකරලා අහන්න. මොකද්ද මේ තියෙන්නේ පවිත්‍රාලීල බැංකුවල ගනුදෙනු කරුවන්ගේ රහස්‍යතාවය ඉස්සෙල්ලා කිව්වේ. දැන් ඔයගොල්ලන්ට මේ දක්වා මුළු පාඩමේම මොන හරි ගැටලු තියෙනවා නම් කරුණාකරලා කියන්න මට. කරුණාකරලා කියන්නකෝ තියෙනවා නම් මොන හරි. තියෙනවද? තියෙනවා නම් කියන්න තම මොනවා හරි කියන්න. එතකොට දැන් අද මම පාඩමේදී ඔයගොල්ලොත් එක්ක කතා කරේ බැංකු කටයුතු නීතිය තමයි මේ අත් වශයෙන්ම පටන් ගත්තේ අපි. එතකොට බැංකු කටයුතු පිළිබඳ නීතිය යටතේ හෑන්ඩ් අවුට් දෙකක් ඔයගොල්ලන් දුන්නා. දෙකම ඩවුන්ලෝඩ් කරගෙන තියාගන්න. ඔයගොල්ලන් කම්පියුටරේ රේස් කරන්න නැතුව තියෙනවා නම් ඒත් කැමති දෙයකට ඒක කරගන්න. මේ පළවෙනි එකෙන් බැංකු කර්ම සහ ගනුදෙනු සම්බන්ධතාවයේ අර අවුට්ලයින් එකක් තමයි මම පළවෙනි එකේ දුන්නේ. ඊට පස්සේ මම කල්පනා කරා අවුට්ලයින් එක විතරක් මදි ඔයගොල්ලන්ට පාඩම් කරන්න දෙයක් ඕන නිසා මේ තව හෑන්ඩ් අවුට් එකක් හැදුවා. බැංකු කරු ගනුදෙනු කරු සම්බන්ධතාවයේ ස්වභාවය කියලා. ඒකේ තමයි මේ දිග නෝට් එක තියෙන්නේ. ඉතින් මේ ටික හොඳට පාඩම් කරගන්න. ඉතින් මේ ටික ප්‍රමාණවත් වෙනවා විභාගෙට. ඉතින් තව මදි නම් ડોක්ටර් විරුසූරිගේ පොත් තියෙනවා. ඒවා පොඩ්ඩක් බලන්න. යස් සුරංජි දැන් මොනවද? තියෙන්නේ තව තියෙනවා නම් අහන්න. සුරංජි. ඔල්ලා ක්ලියර් සර් රයිට්. මොකද්ද? හිලව් කිරීමේ කිව්ව තුන්වෙනි පොයින්ට් එක හිලව් කිරීමේ එක විස්තර කරන්න පුළුවන්ද? ඔව් හිලව් කිරීමේ කිව්ව තුන්වෙනි පොයින්ට් එක තමයි ගනුදෙනුවලින් නිසි පරිදි ගනුදෙනුවලින් නිසි පරිදි නිකුත් කළ චෙක්පත් වල ඒ අවශ්‍යතාව තමයි එයාගෙම සල්ලි වෙන්න ඕනේ පළවෙනි එක. දෙක ණය මුදල ආපසු ගෙවීමේ දිනය ලැබෙ තියෙන්න ඕනේ. ගනුදෙනුවලින් නිසි පරිදි නිකුත් කළ චෙක්පත් වල ගෙවීම වලට යටත්ව හිලව් කරේ. ඒ කියන්නේ අපි හිතමු දැන් මෙයාගේ account එකේ 50000ක් තියෙනවා. දැන් අපිට බැංකුවට ගන්න තියෙනවා 75000. ඒ 50000 චෙක් එක ගෙවන්න නැතුව 75000 ගන්න බෑ. ඒකයි. එතකොට ඒ 50000 චෙක් එක ගෙවලා ඉතුරු ටික තමයි ගන්න ඕනේ. ඒකට යටත්ව කියන්නේ ඒකයි. හරිද? ඔව් දිල්රුක්ෂි තේරුණාද ඒක? දිල්රුක්ෂිකා ඔව් තේරුණාද? අනිත් එක සෙට් ඔෆ් කරන්නම් වෙන්නේ ඇග්‍රීමන්ට් එකක් ඕනද? නැත්තම් ඔෆර් ලෙටර් එකේ කන්ඩිෂන් ඇති. ඔව් ඔෆර් එකේ සමහර ලෙටර්ස් වල මේ ගහලා තියෙනවා. දැන් ලීසින් වල එහෙම වෙනම ගන්න ඕනේ නැහැ. නමුත් set of forms තියෙනවා. දැන් අපි loans දෙනකොට හිලව් ලිපි තියෙනවා. මොකක්ද set of letters. ඒව ගන්න ඕනේ නැති ඒවා. ඉතින් හැම එකේම අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අරකි. අදින් රුක්ෂික හරි. ඔයාලට තේරුණා නේද? සිතාරා ග්‍රීන්වුඩ් නඩුවේ ඉයර් එක. ග්‍රීන්වුඩ් නඩුවේ ඉයර් එක පොඩ්ඩක් ඉන්නකෝ. දැන් හදිසියෙන් ඔයගොල්ලන්ට නඩුවේ දිනේ අමතක වුණොත් බය වෙන්න එපා. ඉතින් ඒ මතක තියෙන ටික ලියන්න. දැන් ග්‍රීන්වුඩ් vs මාටින්ස් මතක නැතුව ග්‍රීන්වුඩ් නඩුව කියලා ලියන්න. ලකුණ හම්බ වෙනවා. මම නම් දෙනවා. එතකොට 1982. හරි. 1982 නේ සර්. හරි. හරි සුරංජි. එතකොට තව මොනවද? සිතාරා ග්‍රීන්වුඩ් නඩුවේ එක සර් ග්‍රීන්වුඩ් නඩුවේ ඉයර් එක මොකක්ද? ඒක හරි. ඒ සිතාරා නේද?
එල්ලුක් සුරංජි හරි තව මොනවා හරි තියෙනවා නම් කියන්න අපේ පාඩමේ තව මොනවා හරි ගැටලු තියෙනවා නම් ඒතකොට අද විස්තර කරේ බැංකුකරු සහ ගනුදෙනුකරු සම්බන්ධව ඉතින් ඔයගලන්ට මම හිතන්නේ මේක හොඳටම තේරෙයි ඉතින් හොඳටම මතක තියාගන්න ඕනේ ෆොලි versus හිල් කියන නඩුවයි ජෝකිම්සන් versus බැංක් ජෝකිම් versus ස්විස් බැංක් කෝපරේෂන් කියන නඩුවයි ඉතින් මේකෙදි කතා කරන්නේ හැමතිස්සෙම මේ දෙන්නගේ අතර සබඳතාවය ගැන ඔයගොල්ලෝ කතා කරනකොට මතක තියාගන්න ගිවිසුම් සබඳතාවයක් තියෙනවා ණයකරු ණයහිමි සබඳතාවයක් තියෙනවා හැබැයි ණයගැති ණය සහිමි සබඳතාවය තිබුණත් ඊට අමතරව ගොඩක් දේවල් තියෙනවා ඔය හෑන්ඩ් අවුට් එකේ මම විස්තර කරපු පිළිවෙල ඉතින් ඒ කාරණා ටික මතක තියාගන්න ඕනේ ඉතින් එතකොට ඒ වගේම අර රීතීන් තුන මොනවාද ටුවනිය රූල් එක එතකොට මේක දෙපැත්තකට මතක තියාගන්න බැංකු කරුගේ පැත්තෙන් තියෙන රහස්‍යතාව ගනුදෙනුකරුගේ පැත්තෙන් තියෙන්නේ මැක්මිලන් රූල් එකයි ග්‍රීන්වුඩ් රූල් එකයි මැක්මිලන් රූල් එකකින් කියන්නේ වංචාවකට ඉඩ ලැබෙන පරිදි කටයුතු කරන්න හොඳ නැහැ යාගේ ડોකියුමන්ට් එකේ කාටවත් කියන්න බෑනේ තව කාට හරි මොනවා හරි ලියන්න ඉඩ තියලා ලිව්වොත් ඒක එයාගේ වැරද්ද අපි හැමතිස්සෙම අපි වැඩක් කරනකොට මේ ડોකියුමන්ට් එකට අපේ සම්පූර්ණ මේක දාන්න ඕනේ today lesson was very interesting and everything well explained thank you very much sir thank you for your comment thank you Gayatri ඒ වගේ ඔයගොල්ලෝ කියනකොට තමයි මට සතුටක් එන්නේ නැත්තම් මොනවක්වත් කියන ඔයගොල්ලන් තේරෙන්නේ නැද්ද දන්නේ නැහැ ඒක නිසා තමයි මම නිතරම අහන්නේ මට කියන්න කිය ඔයගොල්ලෝ මට හම්බෙලත් ඇති නැතුවත් ඇති සමහර ලාවට ඉදිරියට හම්බෙ අනිවාර්යෙන්ම ඉතින් කොහොම වුණත් මේ ටික හොඳට කරගෙන යන්න නැත්තම් අර මගේ ඒ වලට කතා කරලා අහන්න මොනවා හරි තේරෙන්නේ නැත්තම් මම හිතන්නේ මේක ගැටලුවක් නැහැ ඉතින් ඒ වගේම තමයි මේකෙදී අහනවා තව කස්ටමර් චාටර් කියලා එකක් එහෙම තියෙනවා ප්‍රතිඥා බාරය කියන එක ඒක දැන් මේකට මත් කරන්නත් පුළුවන් එහෙම නැත්නම් මේ පාරිභෝගික ආරක්ෂණය කියලා පාඩමක් තියෙනවා ඒකෙදී අපි ඩිස්කස් කරනවා ඒක කස්ටමර් චාටර් අන්න ඒකත් විභාගෙට බොහෝ විට වෙනවා ඉතින් මේ එතකොට ඒකයි තියෙන්නේ ඉතින් තව මොනවද තියෙන තව දාලා දුෂාන්තින් සිටෝක් කරන එකක් ඕනද නැත්නම් ඒක හරි ඔක්කොම වගේ උත්තර දීලා තියෙන්නේ මම හිතන්නේ දැන් තව කාට හරි තියෙනවා නම් කරුණාකරලා එවන්න තවත් මිනිත්තු දෙකක් වගේ තියෙනවා thank you sir right අසුබේදී එතකොට තව එකක් තමයි මේකෙදී තියෙන ප්‍රධාන කාරණේ තමයි හැම විටම දැනගන්න ඕන කාරණේ තමයි විශේෂයෙන්ම අපේ මේ පාඩම් මාලාව කරනකොට ඔයගොල්ලන්ට මේ පණිවිඩය යනවාද කියන එක. ඉතින් ඒක තමයි දැනගන්න ඕනේ. මොකද ඒක මේ පණිවිඩය අපිට ලැබෙන්න සලස්සන්න ඕනේ ඔයගොල්ලෝ මේ chat box එකකින් හරි කොහොම හරි කෝල් එකක් දීලා හරි මොකද ඒවා දැන් මේක ඔක්කොම මැනේජ්මන්ට් එක DG ඩිරෙක්ටර් ජෙනරල් සර් එහෙමත් මේවා මම හිතන්නේ බලනවා. ඉතින් එතකොට ඕගොල්ලෝ තියෙන ගැටලු තියෙනවා නම් අපිට දන්නන්න ඕනේ මෙහෙට. මොකද අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ මේ කාලය අරින්න බෑ. අපේ රට දැන් අපි හදාගන්න එපා. ඉතින් ඒකට තියෙන හොඳම දේ තමයි අපි මේව ඉවර කරගන්න ඕනේ. අනේ අපිට වෙලා නැහැ බලන්න කොරෝනාව අරවා මේ අපිට වැඩන්නේ ඒවා ඒ ආවට කමන්නේ අපේ ගමන අපි යන්න ඕනේ. මොකද හේතුව අපි බැංකු ටික ආරක්ෂා කරගෙන නැත්නම් රටේ ආර්ථිකයට ඒක හොඳටම බලපානවා. ඉතින් ඒක නිසා බැංකුවල තියෙන මේ ශක්තිමත් භාවය ආරක්ෂා කරගන්න අනිවාර්යයෙන්ම අපි මේ විභාග පවත්වලා ඔයගොල්ලන්ගේ දැනුම වැඩි කරලා ඔයගොල්ලෝ ඒ තිබිච්ච විදිහටම ඉන්න ඕනේ. මේක අපේ රටනේ. ඒක නිසා හැම කෙනාම ඒක හිතේ තියාගෙන වැඩ කරන්න ගැටලු තියෙනවා නම් කියන්න. දැන් මගෙත් කැමතිස්සෙම රුවන් සර්ත් එකතු වෙනවා. ඉතින් ඔයගොල්ලන්ගේ මේ thank you so much sir Tanushka very much interesting right thank you right හරි ඔක්කොටම ස්තුතියි එහෙනම් මේගොල්ලෝ අප්ලෝඩ් කරන්නම thank you so much sir Tanushka Samir හරි ඔක්කොටම thanks එහෙනම් ඔයගොල්ලෝ හොඳට අහගෙන ඉන්න බව මට පේනවා මේ කමෙන්ට්ස් වලින් ඉතින් සියලු දෙනාටම මම ප්‍රාර්ථනා කරනවා සියලු දේ මම හොඳින් සාර්ථකව කරගන්න ලැබේවා කියලා. ඉතින් ඒක නිසා හොඳට කරගන්න. එච්චරයි මගේ එකම ප්‍රාර්ථනාව. ඉතින් ඒක නිසා මේ අපි ඉදිරියට බලමු. එහෙනම් thank you very much. Good night.